දැන් තෙරුවන් සරණයි සියලු දෙනාටම අපි ඇත්තටම මේක ධම්සභා මණ්ඩපයක් වගේ මෙතනට අපි රැස් වෙන්නේ සාමාන්‍යයෙන් ධර්ම කරුණු සාකච්ඡා කිරීමටයි. අද ඒ වුණාට එයින් බැහැරව සුවිශේෂී මමත් නොදන්නා මාතෘකාවක් යටතේ නොහඳුනන මාතෘකාවක් යටතේ වෛද්‍යවරයෙක් හා සමග සම්බන්ධ වෙලා විශේෂ සුවිශේෂ කවිතාවක් කරන්න හිතුවා. මම හිතන්නේ වර්තමානයේ අද මේ පැතිර තිබෙන කොයිඩ් වසංගතය නිසා ලෝකේ දැනට කෝටි 2කට වැඩි ප්‍රමාණයක් මිය ගිහිල්ලා තියෙනවා. අනාගතයේදී මිය යන්න තියෙන ප්‍රමාණය අපි තාම දැනුවත් වෙලා නැහැ. ඉතින් මේ අවස්ථාවේදී අපි බොහොම අසරණ තත්ත්වයකටපත් වෙලා ඉන්නවා. විශේෂයෙන්ම මෙතන ඉන්නවා මම හිතන්නේ බොහෝ ජාත්‍යන්තරව සම්බන්ධ වෙච්ච කට්ටිය. ප්‍රංශයෙන් එංගලන්තයෙන් සහ යුරෝපයෙන් විශේෂයෙන්ම එංගලන්තයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් තියෙන මේ දැන් මේ රට මම හිතන ගොඩක් රැය වෙලා ඒත් ඉන්නවා සම්බන්ධ වෙලා කැනඩාවෙන් සහ ඇමරිකාවෙන් සහ ශ්‍රී ලංකාවෙන්. එතකොට මේ බොහෝ අයට ඇති වෙලා තියෙන හිතට මහා මාරාන්තික භීතියක් සමහරක් අයට එහෙම දෙයක් ඇති වෙලා නැති බවත් පෙනුම් කරනවා. ඒ කෙසේ වෙතත් මේ යම්කිසි බරක් ලෙස ගත්ත පිරිසක් විසින් ගිහි පැවිදි සමාජය මේ සඳහා විවිධාකාර අයුරින් දායකීමට උත්සාහ කරනවා. විශේෂයෙන් මේ අවස්ථාවේදී වෛද්‍යවරුන් සහ හෙදියන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය කරන සේවය මෙතකයි කියලා කියන්න බෑ. මොකද මේ තින්දි මේ මාරාන්තික වෛරසයත් සමග කෙලින්ම සම්බන්ධ වෙලා වැඩ කරන්නේ ඔවුන්. ඉතින් ඒ කරන ඔවුනුත් බොහෝ මම දැනුවත්වම ඉතින් කාගේරි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් සහෝදරියක් වගේම ආදරණීය බිරිඳක් හෝ ස්වාමි පුරුෂයෙක්. ඉතින් හැමෝම මේ වෛරසයත් එක්ක පොර බදනවා. අපි මෙතෙක් කල අවුරුදු 10ක් තිස්සේ කරගෙන ආපු ධර්ම සේවා වැඩසටහනක් තියෙනවා අපිත් එක්ක එකතු වෙච්ච බෞද්ධ ජනතාවක්. ඉතින් මේ අවස්ථාවේදී අපි විශේෂයෙන් උත්සාහ කළා ආගමානුකූලව එහෙම නැත්නම් මේකට ස්පිරිචුවලි යමක් කරන්න කියලා අපි ඉතින් අපිට එකම ශක්තියන අපේ ලෝතර බුදු පියාණන් වහන්සේ ඒ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ වූ ගුණ සියක් ලක්ෂයක් සජ්ජායනා කරමින් ලෝකවාසී ජනතාවට සෙත්පතන්නටත් මේ වෛරසය මේ ලෝකෙන් තුරන් වෙන්නටත් කියලා අපි විශේෂ වැඩසටහනක් පටන් ගත්ත වෙසක් එකට දවස් 7කට ඉස්සෙල්ලා මේ වෙනකොට අපි ලක්ෂ 25කට කිට්ටු නෙමෙයි ඇත්තම ලක්ෂ 45ක් විතර කරලා තිනවා. අපේ වෙබ්සයිට් අඩවියට දැනට යාවත් කාලන කරලා තියෙන්නේ පහසුකම් තියෙන ලක්ෂ ඊයේ වෙනකොට ලක්ෂ 23800ක්. ඒත් දවස් 4ක යාවත් කාලන වෙලා නැහැ. දවසකට ලක්ෂයකට වැඩි වෙනවා. ඉතින් ඒ අයුරින් අපි ඇලුවා ගොඩාක් උත්සාහ කරා මේට යම් කිසි විදියකින් මේ යම් කිසි දෙවිවරුන්ගේ අපේ තිසරණේ සරණින් මේට යම් කිසි මේ කොවිඩ් වසංගතයේ ලෝකෙන් අතුගා ගැනීමට මිනිස්සු මැරෙන එක නැවැත්වීම නෙමෙයි ඒ වසංගතය අතුගාලා දාලා මිනිස්සු මැරෙන එක නැවැත්වීමට. ඉතින් ඒ සඳහා අපිට විශාල පිරිසක් ඇත්තටම Zoom තාක්ෂණයෙන් 900ක් 1000ක් පළවෙනි අතට එකතු වුණා. ඉතින් ඒක මිනිස්සු හැමෝගෙම ආශිර්වාද උනේ මේක නැවැත්වීමයි. ඉතින් දැනටත් අපි පසුගිය වෙසක් දිනේ පටන් අරගත්ත එක දවස් 7කින් අපි වෙසක් දිනේ වෙසක් දිනට දවස් 7කට පෙර පටන් ගත්තේ බුදුගුණ සජ්ජායනේ. වෙසක් දින අපි නැවැත්තුවා. ඒත් ඊට දවස් 2කට පස්සේ නැලෙත් පටන් ගත්තා 50 ලක්ෂයේ සීමාව පහු කරමු කියලා. මොකද ඒකෙන් ලොකු ආශිර්වාදයක් ලැබෙනවා කියලා අපිට හිතට දැනෙන නිසා. ඉතින් ඒක හැමදාම රාත්‍රී 9 සිට 10ට පැවැත්වෙනවා ලංකා වේලාවෙන්. අපි දැනුවත් වුණු කරුණු මත යම් ද්‍රව්‍ය අපි මේ එංගලන්තයේ සහ යුරෝපයේ අනිකුත් රටවල් සහ ඇමරිකාවේ සිට එවන්න දැනට කල්පිත සැලසුම් කරලා තියෙනවා. ඒ ද්‍රව්‍ය ගැන කතා කරනකොට මට දැනුණා මේ ද්‍රව්‍ය අපි කවදාකවත් දැකලා නැහැ. මේ මෙඩිකල් ඉන්ස්ට්‍රුමන්ට්ස්. ඉතින් අපිට හිතෙනවා ලංකාවේ විශාල ජන කොටසක් ඉන්නවා යම් කිසි විදිහින් ආර්ථික මට්ටමින් ඉහළ. ඒ වගේම ලෝකේ පුරා විශේෂ ජන කොටසක් ඉන්නවා ආර්ථික මට්ටමින් යම් කිසි දෙයක් කළ හැකි අපේ රට වෙනුවෙන්. අපේ රට දුප්පත් රටක්. ඒ නිසා මම හිතුවා මේ සම්බන්ධ යම් කිසි දැනුවත් කිරීමක් කළොත් තමන්ට හැකි අයුරින් තමන් ඉපදුන ගමට වෙන්න පුළුවන්, ඉපදුන පළාත වෙන්න පුළුවන්, තමන් දැනට ජීවත් වෙන පළාත වෙන්න පුළුවන්. එයාට උදව්වක් උපකාරයක් වේවි කියලා. මොකද අපි මේ ආරම්භයේදී කිය යුතුයි අපි මේකෙදි මුදල් එකතු කරන්නේ නැහැ. අපේ සංවිධානයට කවුරුත් මුදල් හදන්න යන්න එපා. අපි එහෙම සංවිධානයක් නෙමෙයි. අපි ඇත්තටම මේ බෞද්ධ වැඩ කරන විශේෂයෙන්ම ධර්ම සාකච්ඡා වගේ දේවල් කරන අපේ සද්ධර්මයට යම්කිසි සේවයක් කරන කණ්ඩායමක්. ඉතින් අපි මුදල් එකතු කිරීම කරන්නේ නැහැ. ඉතින් ඔබට පුළුවන් පසුව තමන්ගේ කිට්ටු තමන්ගේටම තමන් දන්න
දොස්තරවරුන්ට කතා කරලා ඒ ආයතන වලට යම්කිසි උදව්වක් කරන්න මේ දැනගත්තයින් පස්සේ ඉතින් අපි දැන් කාලය වෙලා ගන්න නැතුව මම මේ අවස්ථාවේදී එහෙමනම් ගෞරවයෙන් ආරාධනය කරනවා පේරාදෙණිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේවයේ නියුතු දොස්තර රංජුල මහත්මයාට ડોક્ટર රංජුල මම වැඩි කාලයක් නේ අඳුරගෙන එතුමා හරීම කරුණාවන්ත ලෙස මට බොහෝ දේවල් පැහැදිලි කරලා දුන්නා. ඉතින් එතුමාට යම් හොඳ වාක් ශෛලියකුත් තියෙනවා, කතිකත්තිකුත් තියෙනවා. ඉතින් ඔබතුමාට ගෞරවයෙන් ආරාධනය කරන මේ අවස්ථාවේදී අපිට මේ කොයිඩ් ඇත්තටම ස්පිරිතාලෙක ඇතුලේ මොනවද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. අපි ගිහිල්ලා නැති හින්දා. ඉතින් අපිට ඒ ගැන යම්කිසි දෙයක් කියලා දීලා මේක මේ මාතෘකාව පටන් ගන්න ලෙස හොඳයි කියලා. ආයිබෝවන් තෙරුවන් සරණයි සියලු දෙනාටම මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා අපේ කර්ණ මිත්‍රෙක් වෙච්ච දැන් වැඩි කාලයක් නෑ අඳුරගෙන නමුත් ඊටි කාලෙදි මට තේරුණා බොහොම ගුණහපත් අපේ තුෂාර මහත්මිය. ඉතින් ඒ අවශ්‍ය මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මුලින්ම මේ ගැන මේ අපිට මේ මහත්මයා කිව්වහම මම කැමති වුණා විශේෂයෙන් මොකද මේ මම දැන් අපි ඉදිරි පැය භාගයේ ඇතුළත වගේ කතා කරන්න යන දේවල් සමහර වෙලාවට මම හිතන්නේ ඔය මේ සපිරිත් එක්ක සම්බන්ධලා ඉන්නේ දන්නේ නැහැ. මොකද විශේෂයෙන් කොරෝනා එහෙම නැත්නම් COVID-19 ප්‍රතිකාර වාට්ටුවක් ඇතුළේ වෙන දේවල් ඇත්තටම අපි දන්නේ නැහැ. මොකද සාමාන්‍ය ජනතාවට අවස්ථාවක් නැහැ. ගිහිල්ලා මේ දේවල් බලන්න. දැන් සාමාන්‍යයෙන් අපේ කවුරු හරි අසනීප වුණාම අපිට අවස්ථාවක් ලැබෙනවා. ඒ විවේක කාලේ හරි ඒ බලන්න හම්බෙන්නේ නැත්නම් උදේ වරුවේ හරි දවල් වරුවේ හරි අපි ගිහිල්ලා ඒ රෝගියාව බලන ගමන් වාට්ටුවක් ඇතුළේ මොකද වෙන්නේ මේ සියලු දේවල් අපිට බලන්න හම්බ වෙනවා. නමුත් මෙන්න මේ කියන රෝගී තත්ත්වයේදී අපිට බලන්න හම්බෙන්නේ නැහැ. මොකද ඒක තියෙන අවදානමත් එක්ක. ඉතින් මට හිතුණා මේ සම්බන්ධයෙන් පොඩ්ඩක් මගේ අත්දැකීම් මම මේ වෙනකොට මාස 6ක් විතර කාලයක් කොරෝනා ප්‍රතිකාරය කිරීමේ නියැලලා ඉන්නවා. COVID-19 වැළඳිච්ච අපේම සහෝදර රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ නියැලෙන්න මට හැකියාව ලැබුණා. ඉතින් ඒ සියලු දේවලුත් එක්ක මගේ තියෙන අත්දැකීම් මම ඔයගොල්ලත් එක්ක බෙදා ගන්න කැමතියි. හැබැයි මම මේ කියන්නේ මම මුලින්ම අපේ සඳහන් කරා වගේ මම පෙරදිනිය ශික්ෂණ රෝහලේ COVID-19 ප්‍රතිකාර වාට්ටුවේ සේවය කරන වෛද්‍යවරයෙක්. මේ මගේ අපේ වාට්ටුවේ සිද්ධ වෙන දේවල් නෙමෙයි. මේ සමස්ත ශ්‍රී ලංකාව පුරාම විසිරලා තියෙන මේ වෙනකොට විශාල ප්‍රමාණයක් තියෙනවා COVID ප්‍රතිකාර මධ්‍යස්ථාන මේ හැම තැනකම සිද්ධ වෙන දේවල්. ඉතින් මේක මේ ඔබලාට කියන්න ප්‍රධානම අරමුණ උනේ ඔබලාගේ අවධානය මේකට ගන්න සහ ඔබලාගේ දායකත්වය අරගෙන මේ අපේ ඉන්න රෝගීන්ගේ දැන් තියෙන තත්ත්වය කිසියම් ප්‍රමාණයකට ඉහළට දාන්න අපිට හැකියාවක් ලැබෙනවා නම් මම මේ වැඩසටහන සාර්ථකත්වයක් ලැබුවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මුලින්ම පටන් ගන්න ඕනේ COVID-19 කියන්නේ අපි ඔක්කොම දන්න දැන් මේ වෙනකොට මුළු ලෝකේ පුරාම පැතිරලා තියෙන බොහෝම දරුණු වෛරස් එකක්. අපි හැමෝම බයයි මේකට. අපි විතරක් නෙමෙයි මුළු ලෝකේ හැමෝම ලෝක බලවතුන් බොහෝම බය රෝගයක් මේක. ඉතින් මේ රෝගය මේ වන පිට රැලි 3ක් විදියට අපේ රටට බලපාලා තියෙනවා. පළමුවෙනි රැල්ල, දෙවෙනි රැල්ල සහ තුන්වෙනි රැල්ල විදියට. දැන් අපි ඉන්නේ තුන්වෙනි රැල්ලේ. බොහොම දරුණුවට තුන්වෙනි රැල්ල මේ වෙනකොට පැතිරෙනවා අපේ සමාජයේ. මේ මම සහ මේ අහන ඔබ සියලු දෙනාම තමන්ගෙන් අහලා බැලුවොත් එහෙම මේ වන විට අපි දන්න කවුරු හරි මේ COVID-19 රෝගයට එක්ක ගොදුරු වෙලා තියෙනවා. එහෙම නැත්නම් මේ රෝගයෙන් තමන්ගේ ජීවිතය අහිමි වෙලා තියෙනවා. කියන්නේ ඒ තරමටම මේක සුලභයි. ඉස්සර අපේ සමාජයේ ඩෙන්ගි, කියන්නේ ඩෙන්ගු රෝගයට තිබ්බ තැන මම හිතන්නේ දැන් නැති වෙලා ඩෙන්ගු නැහැ කියනව නෙමෙයි. නමුත් ඒට වඩා දැන් මිනිස්සු කොරෝනා රෝගී තත්ත්වයට බය වෙලා තියෙනවා. ඉතින් මේ කොරෝනා කොහොමද අපේ ලංකාවේ අහිංසක මිනිස්සුන්ට බලපාලා තියෙන්නේ කියන එක මම මගේ ඇසින් දැකපු විදිහ මම පැහැදිලි කරන්නම්. සාමාන්‍යයෙන් අපි අපේ ප්‍රතිකාර වාට්ටු වලට එන රෝගීන් ටිකක් දරුණු රෝග ලක්ෂණ තියෙන අය. COVID-19 හැදෙන හැමෝම දරුණු රෝග ලක්ෂණ වලට යන්නේ නැහැ. අති බහුතරයක් රෝග ලක්ෂණ නොමැති එහෙම නැත්නම් අපි ඒකට කියනවා asymptomatic සහ මද රෝග ලක්ෂණ mild symptoms තියෙන අය ගොඩේට තමයි යන්නේ. ඉතින් ඒ අය අපේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තියක් විදියට අන්තර්මාධ්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන කියන්නේ ඉන්ටර්මීඩියට් කෙයාර් සෙන්ටර්ස් වලට අරන් ගිහිල්ලා එතනදී ඔවුන් අධීක්ෂණය කරලා අපි ඒ අදාළ කාල සීමාව දැන් වර්තමානයේ නම් දින 10ක කාල සීමාවක් තියාගෙන ඉඳලා අපි එතනින් ඔවුන්ව ගෙදර යවනවා. දවස් 4ක් ගෙදරදී නිරෝධායනයට ලක් වෙන්න කියලා. ඉතින් මේ අන්තර්මාධ්‍ය ප්‍රතිකාරකයකට යවන අරමුණ වන්නේ මේ මද රෝග ලක්ෂණ සහ මේ කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැති අය මේ දින 10 ඇතුළත සමහර අය මෙතනින් අර දරුණු රෝග ලක්ෂණ පෙන්වන කාණ්ඩයට යන්න පුළුවන්. සහ අවදානම් කාණ්ඩවල රෝගීන් මේ මෙතන ඉන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ
නිසියාකාරව අධීක්ෂණය කළ යුතු නිසා තමයි මේ රජය විසින් මේ අන්තර්මාධ්‍ය ප්‍රතිකාර ඒකක රට පුරාම විසිරවලා පිටවලා තියෙන්නේ. ඉතින් අතිබහුතරයක් COVID-19 රෝගීන් යන්නේ මෙන්න මේ අන්තර්මාධ්‍ය ප්‍රතිකාර ඒකක වලට. ඉතින් එතනින් පස්සේ දරුණු රෝග ලක්ෂණ වලට එන රෝගීන් එන්නේ COVID-19 ප්‍රතිකාර වාට්ටු වලට. ඉතින් දරුණු රෝග ලක්ෂණ කියන්නේ අපි හැමෝම දන්නවා COVID නියුමෝනියා කියන තත්ත්වය. මේ තත්ත්වයේදී රෝගියාට හුස්ම ගැනීමේ අපහසුතාවය එනවා. හුස්ම ගැනීමේ අපහසුතාවය වැඩි වෙලා එක්තරා අවස්ථාවක් එනවා. අපි හුස්ම ගැනීමෙන් සිද්ධ වෙන්නේ පිටත තියෙන ඔක්සිජන් වායුව අපේ ඇඟ ඇතුළට ගෙන ඒ ඔක්සිජන් ඊට පස්සේ ඇඟේ සෛල වලට ගිහිල්ලා ඒ සෛල වලට අවශ්‍ය ඔක්සිජන් ලබා දීලා ඒ සෛල වල සාමාන්‍ය සිදුවෙන ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. එතකොට නියුමෝනියා කියන තත්ත්වය දරුණුවටම තියෙන රෝගියෙක්ට මේ පිටත තියෙන ඔක්සිජන් තමන්ගේ සෛල වලට ලබා දීමේ හැකියාවක් නැහැ. මොකද පෙනහළු සාමාන්‍ය ආකාරයට වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒ අය මුලින්ම හුස්ම ගන්න අමාරු වෙනවා, හුස්ම හිර වෙනවා ආදී විවිධාකාර රෝග ලක්ෂණ කියාගෙන තමයි අපේ රෝහල වලට එන්නේ. ඉතින් මේ අය සමහර අය බයයි විශේෂයෙන් පෞද්ගලිකම ඔබ අහලා බලන්න දැන් එම්බ්‍රිසාවක් උගුරේ අමාරුවක් කැස්සක් පොඩ්ඩක් තියෙනකොට අපි මුලින්ම මේ පොඩි චකිතයක් එනවා අපිට මේක කොරෝනාද නැද්ද කියලා. හැබැයි ඒ වෙලාවේ අපි හිතනවා අපි ඒකට අපි කියන නිදහසට කාරණයක් හොයාගන්නවානේ. දැන් ඊයේ මම පොඩ්ඩක් නෑ ඔය හින්දා වෙන්න තිබුරේ අමාරු මේක කොරෝනා වෙන්න බෑ. එහෙම නැත්නම් මම ඊයේ හවස මොනාරි සීතල දෙයක් ආවා ඒ නිසා වෙන්න ති මේක ඉන්න බෑවා. එහෙම කියලා ඉතින් මෙහෙම තමයි අපේ ලංකාවේ මිනිස්සු පුරුදුලා ඉන්නේ. ඉතින් මොකද අපේ ලංකාවේ මිනිස්සු සාමාන්‍යයෙන් හෙම්බිරිසාවකට කැස්සකට බෙහෙත් ගන්න ගෙදර නවතින මිනිස්සු නෙමෙයි. මොකද ඊට වඩා ජීවන අරගල කරන්න තියෙනවා අපේ රටේ මිනිස්සුන්ට. ඉතින් එහෙම තමයි මේ අයත් ගෙදරින් නැත්තේ. මේ අය එහෙම ඉඳලා එකපාරටම හුස්ම ගන්න අමාරුලා රෝහලට එනවා. ඉතින් අහලා බලනකොට ඒගොල්ලෝ කියනවා ඔව් දවස් 3-4කට කලින් මට උණ තිබ්බා, කුරේ අමාරුව තිබ්බා, එහෙම තිබ්බා තමයි කියලා. ඉතින් නමුත් ඒවා ඉතින් අර ඒවාට අවධානය යොමු කරන්න කිව්වොත් එimhe අපේ රටේ මිනිස්සුන්ට ජීවන අරගලයට කාලේ නැති වෙනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ඒක ඉවසා දරාගෙන වැඩ කරලා අන්තිමට අවාසනාවන්ත ලෙස දරුණු රෝග ලක්ෂණ වලටපත් වෙලා අපේ රෝහල් වලට එනවා. ඉතින් එහෙම ආවට පස්සේ ඉතින් සාමාන්‍යයෙන් කරන්නේ අපි මේ රෝග ලක්ෂණ සහිතව පුද්ගලෙක් ආවොත් අපි රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය හරි PCR පරීක්ෂණය සිදු කරනවා. ඉතින් ඒක පොසිටිව් වෙච්ච ගමන් එයාව ගෙනල්ලා අපේ වාට්ටුවට ඇතුළත් කරනවා. ඒතර එයා කොරෝනා COVID-19 රෝගියෙක්, ආසාදිත රෝගියෙක්, COVID-19 නියුමෝනියා රෝගියෙක්, ඔක්සිජන් අවශ්‍ය රෝගියෙක්. ඉතින් මේ ක්‍රියාවලියටපත් වෙන දැන් මම මේ වචන වලින් කියපු දේවල් හරි සරල විදියට කියන්නේ නැති. නමුත් ඒ ඊතරම් සරල නැහැ. මොකද හැඳිවත පිටින් මේ අය එන්නේ එකම ඇඳුම ඇඳගෙන එකපාරටම හුස්ම ගන්න අමාරු වෙලා තමන්ගේ බඩු බාහිර ආදී ගන්න වෙලාවක් නැතුව එකපාරටම දැන් නම් අපේ රටේ දීප ව්‍යාප්ත ගිලන් රති සේවයක් තියෙනවා අපේ 1990. ඒ 1990 හරි කිසියම් හෝ විදියකින් අපේ වාට්ටු වලට එනවා, අපේ රෝහලට එනවා. ඉතින් ආපු ගමන් ඔන්න පොසිටිව් එකපාරටම ගිහලා අපේ වාට්ටුවට ඇතුළත් කරනවා. එතකොට ඇඳිවත විතරයි තියෙන්නේ, ඇඳුමක් නැහැ. දත් බුරුසු, දත් බෙහෙත්, ඇඳ දාන අපි තුමු කොරෝනා බෙඩ්ෂීට් කිසිම දෙයක් නැතුව තමයි මේ රෝගීන් අපේ වාට්ටුවට ඇවිල්ලා දාන්නේ. ඒ විතරක් නෙමෙයි මේ රෝගියා පොසිටිව් වුණා කියන්නේ මේ රෝගියා COVID-19 වැරදුනා කියන එකෙන් අදහස් වෙනවා පවුලේ අයටත් මේ රෝගය ඇති වෙලා තියෙන්න පුළුවන් කියන එක. ඉතින් ඒ නිසා පවුලේ අයත් නිරෝධායනය කිරීමකට ලක් වෙනවා මේ ලංකාවේ දැන් සිද්ධ වෙන ක්‍රියාවලිය යටතේ. ඉතින් එහෙම පවුලක ඉන්න රෝගියෙක්ට පවුලේ සමාජිකයන්ට ඇවිල්ලා මේ රෝගියාව බලන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. හිතලා බලන්න කල්පනා කරලා අපිට මේ දේ මුහුණ දෙන්න සිද්ධ වුණොත් මේ හොඳට ඉඳලා එකපාරටම හොස්පිටාලයකට ගිහලා ඇඩ්මිට් කරනවා. ඇඳිවත විතරයි ඉන්නේ. ගෙදර ඇත් එක්ක සම්බන්ධතාවයක් පවත්වා ගන්නවත් කිසිම අවස්ථාවක් නැහැ. ඒ විතරක් නෙමෙයි අපි අපේ ජීවිතයට පොරබදිනවා. විශේෂයෙන් මේ COVID-19 රෝගේ මම කිව්වා හුස්ම ගැනීමේ අපහසුතාවය වෙන්නේ කියලා. හුස්ම ගන්න අමාරුව. සමහර අයට මෙතන සම්බන්ධ වෙලා ඉන්න අයට අවස්ථාව ලැබිලා ඇති. දියයට ගිලිච්ච නැත්තම් වතුර පාරේ ගිලින්න ගියපු වෙලාවක Tamanට දැනෙච්ච දේ. ඒ දේ වචන වලට සීමා කරන්න බෑ, වචන වලින් විස්තර කරන්න බෑ. පුදුමාකාර වේදනාවක්, මරබියක් ඒ වෙලාවේ දැනෙනවා හුස්ම හිර වෙනකොට. කල්පනා කරලා බලන්න මේ COVID-19 රෝගීන් මේ තියෙන මේ දැනෙන මේ වේදනාව දවස් ගාණක් දරාගෙන ඉන්න සිද්ධ වෙනවා මේ රෝගීන්ට. ඒ ශාරීරික වේදනාව, ඒ මානසික වේදනාව දරාගෙන ඉන්න අතරේ මේ අයට මතක් වෙනවා තමන්ගේ පවුලේ උදවිය, තමන්ගේ බිරිඳ, තමන්ගේ ස්වාමි පුරුෂයා, අම්මා තාත්තා, දරුවෝ මේ සියලුම දෙනා මතක් වෙනවා ඇති. හැබැයි ඒ මතක් වුණාට ඒ දේවල් වලට කතා කරන්න ඒගොල්ලන්ට ෆෝන් එකෙන් ආන්සර් කරන්නවත් ඒගොල්ලෝ ගෙන්න ගන්නවත් ඒගොල්ලෝ වෙන කෑම කන්නවත් මේගොල්ලන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් බොහෝම අන්ත අසරණතාවයටපත් වෙනවා. ඉතින් මේ ගැන හිතලාම තමයි අපි මේක සමහර විට සමහර අපේ ලංකාවේ වාට්ටු වල සිද්ධ වෙන්නේ නැතුව ඇති. නමුත් පෙරදින ශික්ෂණ රෝහලේ අපි සාමාන්‍ය
ප්‍රතිපත්තියක් විදියට අපේ ඉන්න අපේ වාට්ටුව අධිපති ඉන්න අපේ වාට්ටුවේ ඉන්න ප්‍රධාන විශේෂඥ වෛද්‍ය අනුරාධ කොළඹගේ මහත්මයා එතුමා තීරණය කරා මේ රෝගීන් බලා ගන්න රෝගියෙක් අපේ වාට්ටුවට ඇතුළත් කරනකොට බයිස්ටෑන්ඩ් කෙනෙක් එහෙනම් අපි කියනවා රෝගියා බලා ගන්නා කෙනෙක් අනිවාර්යෙන් පැමිණිය යුතුයි කියන තීරණයට ආවා. මොකද ඒ බයිස්ටෑන්ඩ් කෙනෙක් නැත්නම් ඒ සහායට පැමිණෙන පුද්ගලයා පැමිණීම තුළින්ම මේ රෝගියාට විශාල මානසික සුවයක් අත්කර දෙනවා. ඉතින් මේ වගේ දේ කාලෙක කොවිඩ් වාට්ටුවක ලෙඩෙක් බලා ගන්න එන්න කියන එක හරිම ජීවිත අවදානමක් තියෙන දෙයක්. මොකද ඒ එන පුද්ගලයා තමන්ගේ ජීවිත අවදානම තමන්ගේ ජීවිතයට අවදානම තියාගෙන තමයි මේ රෝගියාට උපස්ථාන කිරීමට පැමිණෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක දැන් සාමාන්‍ය වාට්ටුවක නම් අපිට දැන් තියෙනවා අපේ සල්ලි ගෙවලා කවුරු හරි ඒක බලා ගන්න වෙනමම කට්ටියක් ඉන්නවා. වෙනමම ආයතන තියෙනවා ඒ රෝගීන් බලා ගන්න කට්ටිය හොයලා දෙන. නමුත් මේ රෝගේ එහෙම බෑ. මේ රෝගේ සල්ලි දීලා වුණත් ලෙඩ හදා ගන්න කැමති අය නැහැ. මොකද හැමෝම දන්නවත් මේ රෝගේ තියෙන භයානකකම ගැන. ඉතින් අන්තිමට මේ රෝගියාට උපස්ථාන කිරීමට ඉතුරු වෙන්නේ තමන්ගේම පවුලේ අය. තමන්ගේ එක්ක බිරිඳ, තමන්ගේ ස්වාමි පුරුෂයා, දරුවෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ළඟම ඥාතියෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ අයත් අපේ වාට්ටු වලට එනවා. මේ අය ඉන්නේ බොහොම බයෙන්. නමුත් සමහර අය ඉතාමත් කැමැත්තෙන් එන අය ඉන්නවා. සමහර අය බොහොම භක්තියෙන් එන අය ඉන්නවා. සහ සමහරු බොහොම අකමැත්තෙන් නමුත් පැමිණිය යුතුමයි නිසා කියන දේ හිතේ දරාගෙන බොහොම බයෙන් එනවා. ඉතින් අපි වාට්ටුව ඇතුළට ඒගොල්ලෝ ආවට පස්සේ අපි ඒගොල්ලෝ උපස්ථායක විදිහට එහෙම නැත්නම් බයිස්ටෑන්ඩර්ස්ලා විදිහට සලකන්නේ නැහැ. අපි ඒගොල්ලෝ රෝගීන් විදිහට තමයි සලකන්නේ. අපි සාමාන්‍ය රෝගීන් බලා ගන්න ගමන් මේ රෝගීන්ුත් බලා ගන්නවා. ඉතින් මේ අපි දකපු දෙයක් තියෙනවා මේගොල්ලෝ පැමිණීම තුළින්ම ඉතින් මේ රෝගීන්ගේ තත්ත්වය කිසියම් මානසික සුවතාවයක් අපි දක්නට ලැබෙනවා. ඉතින් ඒකට හේතුව මේ දැනෙන දේවල් මේ හුස්ම ගන්න අපහසුතාවයත් එක්ක තමන්ගේ හිතට දැනෙන දේවල් එක්ක තමන්ට සහායට කවුරු හරි ළඟ ඉන්නකොට අපිට උනත් කිසියම් මානසික ශක්තියක් දැනෙනවා. ඉතින් ඒ දේ හින්දා වෙන්න ඇති මේ රෝගීන් ගෙට මේ තත්ත්වය උදා වෙන්නේ මේ බයිස්ටෑන්ඩර්ස්ලා එහෙම නැත්නම් උපස්ථායකයෝ ළඟ ඉන්න හින්දා. ඊට පස්සේ මේ වාට්ටුව ඇතුළේදී ගත්තොත් මම කලින් සඳහන් කරා මේගොල්ලන්ගේ අවශ්‍යතාවයන් තියෙනවා. මේ අවශ්‍යතාවයන් මේගොල්ලන්ගේ මූලික අවශ්‍යතාවයන් සමහරට ආහාර පාන අපි රෝහලෙන් ලබා දෙනවා. නමුත් දුම් පැළඳුම් සහ එදිනදා භාවිතයට අවශ්‍ය උපකරණ ඒවා පිට සාමාන්‍යයෙන් රෝහලක් විදියට ඒවා සපයන්න අමාරුයි. නමුත් රජය පුළුවන් තරම් උත්සාහ දරනවා මේවා සම්පූර්ණ කරන්න. ඒ වගේම දානපතියන්ගේ ආධාර ලැබෙනවා. මේ හැමදේම තුලින් තමයි අපි උත්සාහ දරන්නේ. මොකද මම අර සාමාන්‍යයෙන් සඳහන් කළා වගේ මූලික පහසුකම් පවා නොමැතිව තමයි මේ රෝගීන් එකපාරටම ඇවිල්ලා අපේ වාට්ටු වලට දාන්නේ. අන්ත අසරණතාවයට පත් වෙනවා. මේ සමහර මිනිස්සු බොහෝම සාර්ථකව බොහෝම ගැඹීරව මේ සමාජවල ජීවත් වෙච්ච උදවිය නමුත් මේ කොරෝනා වෛරස් එකට තියෙන කොරෝනා වෛරස් එකේ තියෙන බොහොම කලංකාර කියන්න බැරි. නමුත් තියෙන දේ තමයි ඒක සර්ව සාධාරණයි. සල්ලි තියෙන මිනිස්සයාද සල්ලි නැති මිනිස්සයාද කියලා නැහැ. සල්ලි හොඳට තියෙන බොහොම ධනවත් සාර්ථක ව්‍යාපාරිකයෝ අපේ වාට්ටුවල ඉන්නවා. හුස්ම ගන්න අමාරුවෙන්. ඒ වගේම අන්ත දුප්පත් කුලිය වැඩ කරන මිනිස්සු ඉන්නවා අපේ වාට්ටුවල. මේ හැමෝම එකයි. ඒකට මේ අපිට මේ තුලින් උගන්වන හොඳ ධර්මතාවයක් තියෙනවා. අපි මේ දුවන හැමදාම හැල්මේ දුවන මිරිඟුව මොකද්ද කියන එක ආයෙ පොඩ්ඩක් නැවතිලා සාකච්ඡා කරන්න හිතලා බලන්න අපිට හොඳ අවස්ථාවක් මේක. මොකද කොච්චර සල්ලි තිබ්බත් කොච්චර Tamanට බල පුළුවන් කාර්කම් තිබ්බත් මිල මුදල් තිබ්බත් මේ රෝගේ හමුවේ මිනිස්සු පුදුමාකාර විදියට අසරණ භාවයට පත් වෙනවා. උදාහරණයක් විදිහට සමහර රෝගීන් ඉන්නවා ඉතාම බොහෝම සාර්ථක අය සමාජයේ බොහෝම බල පුළුවන් කාර්කම් තියෙන බොහෝම දැන හඳුනුකම් තියෙන අය. නමුත් Tamanට අසනීපේ හැදිලා වාට්ටුවේ නතරලා ඉන්න අවස්ථාවේ තමන්ගේ වැඩ කටයුතු කරගන්න ගෙදරට කවුරුත් බයිස්ටෑන්ඩ් කෙනෙක් එහෙම නැත්නම් උපස්ථායකෙක් හොයාගන්න විදියක් නැහැ. ඉතින් මේ මිනිස්සු පුදුමාකාර විදිහට අසරණ වෙනවා. ඒ අයට අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ උපස්ථායක වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට වෛද්‍යවරු හෙඳියන් සහ අපේ ඉන්න සුළු සේවකයන්. ඉතින් මේගොල්ලෝ තමයි අන්තිමට අර රෝගීන්ගේ උපස්ථායකයෝ බාටපත් වෙන්නේ. ඒ වගේම තමයි කිසිම බල පුළුවන් කාර්කමක් නැති බොහෝම අසරණ දුප්පත් පවුල්වල රෝගීන් බලා ගන්න කිසිම දෙයක් හිතන්නේ නැතුව දෙපාරක් හිතන්නේ නැතුව බොහෝම කැමැත්තෙන් එන අය ඉන උපස්ථායකයට එන පවුලේ සමාජිකයෝ ඉන්නවා. ඉතින් මිල මුදල් තිබ්බ පමණින්ම හැමදේම සම්පූර්ණ වෙන්නේ නැහැ කියන එක බොහෝම අපූර්වට අපිට කියලා දෙන අවස්ථාවක් මේ COVID-19 කියන රෝගය සහ ඒ ආශ්‍රිතව මේ බලපෑමට ලක්විච්ච රෝගීන් ගැන බලපුවහම. ඉතින් මේ රෝගීන්
ඒ රෝ ආට්ටුවට ඇතුළත් වුණාට පස්සේ ඒ ගත කරන කාලේ බොහොම අමිහිරි බොහොම දුක් වේදනා සහිත කාල සීමාවක්. මේ කාලේ ඔවුන්ට උස්ම ගැනීමේ අපහසුතාවය තියෙනවා. ඔක්සිජන් අපි ප්‍රතිකාරයක් විදිහට නැත්නම් ඔක්සිජන් වායුව අවශ්‍යයි මේ පුද්ගලයන්ට. ඒ ඔක්සිජන් මත තමයි මේගොල්ලන්ගේ ජීවිතය රඳා පවතින්නේ සහ වෙනකුත් ඖෂධ වර්ග කීපයක් අපි ලබා දෙනවා. ඒ සියල්ලම එක තමයි මේ රෝගියා හොඳ වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒ හැම දෙයක්ම දුන්නත් සමහර අවස්ථාවල අපිට ඒ රෝගියාව ගොඩ ගන්නට හම්බෙන්නේ නැහැ. සමහර අය විතරයි එතනින් සුවය ලබන්නේ. ඉතින් ඒක සමහරට ඔවුන් ගෙන ආපු කර්ම ශක්තිය නිසා වෙන්නේ නැති ඒ විවිධාකාර හේතු බලපාන වෙන්නේ නැති සමහර විට පරක් වෙලා හොස්පිටාලට එන හින්දා වෙන්නේ නැති වගේ විවිධ හේතු තියෙනවා. ඒව මම මෙතන කතා කරන්න යන්නේ නැහැ. නමුත් මේ රෝගීන් ගත කරන කාල සීමාව මම සඳහන් කළොත් මිහිපිට අපායක් කියලා ඒක නිවැරදි. මොකද පුදුමාකාර දුකක් අනුකම්පාවක් අපිට ඇති වෙනවා මේ ලෙඩු දැක්කම මේ ලෙඩු පොරබදින විදිය ජීවිතේ. මේ ලෙඩු පුළුවන් තරම් හුස්ම ගැනීම කියන්නේ අපේ මූලික අවශ්‍යතාවය. හුස්ම ගන්න නැතුව අපිට විනාඩි 5ක් ජීවත් වෙන්න බෑ. මේ මිනිස්සු දවස් ගණන් බොහෝම අසරණව දුක්ඛිතව මේ හුස්ම ගැනීමේ අරගලයක් නිරත වෙනවා. ඉතින් ඒ අරගලයට අපි පුළුවන් තරම් ඔක්සිජන් වායුව සමහර ඒ ඔක්සිජන් වායුව ලබා දෙන උපකරණ විනාඩි 5ක්වත් තියන් ඉන්න බෑ. සමහර මම මේ ඉස්සරහා ප්‍රසන්ටේෂන් එක යනකොට මම පෙන්නනම් බොහොම සමහර ඔක්සිජන් ලබා දෙන මුහුණු ආවරණ තියෙනවා. අපි ඉංග්‍රීසියෙන් කියනවා ෆේස් මාස්ක් කියලා. හොඳට මූණට තද වෙන ෆේස් මාස්ක්. ඒවා අපිට සාමාන්‍ය පුද්ගලයෙකුට තියාගෙන ඉන්න බෑ. නමුත් ඒ රෝගියාට ඒක කොහොම හරි තියාගෙන ඉන්න සිද්ධ වෙනවා. මොකද ඒක ගලවපු ගමන්ම ඔහුගේ රුධිරයේ ඔක්සිජන් මට්ටම පහළට බහිනවා. ඊළඟට අනිත් කාරණේ තමයි සමහර රෝගීන් ඉන්නවා ඒ ඔහු සිටින ඉරියව්වෙන් දවස් ගණන් එහෙම සිටින්න ඕනේ. ඔහු වැරදිලා අතක් උස්සුවා එහෙම නැත්නම් ඇඳේ එහාට මෙහාට පෙරළුන ගමන් එකපාරටම තමන්ගේ ඇඟේ තියෙන ඔක්සිජන් මට්ටම පහළට යනවා. ඉතින් හිතලා බලන්න මලමිනියක් වගේ දවස් 10ක් 15ක් එකම ඉරියව්වෙන් ලෙඩෙක්ට ඉන්නකොට මොන වගේ දුකක් මොන වගේ මානසික පීඩනයක් ඇති වෙනවද නැද්ද? ඉතින් මේ අපේම සහෝදර සහෝදරි වෙච්ච අපේම අහිංසක පේෂන්ලා අහිංසක රෝගීන් මේගොල්ලෝ මේ හැමදේම දරාගෙන අපේ වාට්ටුවල ජීවත් වෙනවා. ඉතින් මේ රෝගී ලංකාව පුරාම විසිරලා ඉන්න රෝගීන්ගේ තත්ත්වය ගැන මම මේ කියන්නේ අපේ වාට්ටුවේ අපේ පෙරදින නිරීක්ෂණ රෝහලේ ගැන විතරක් නෙමෙයි. ඉතින් මේක අහන ඉන්න අපේ පින්වත් මහත්ම මහත්මීන් අපේ සහෝදර සහෝදරයන්ට මම කියන්න තියෙන්නේ තමන්ගේ පළාත්වල තමන්ගේ උපන් ගම්වල ආසන්නයේ මේ වගේ කොවිඩ් ප්‍රතිකාර ඒකක ඇති මේ ප්‍රතිකාර ඒකකවල මේ වගේ දුක් විඳින අහිංසක මිනිස්සු ඉන්නවා. ඉතින් ඕගොල්ලන්ට මොනවා හරි උපකාරයක් කරන්න පුළුවන් නම් මේගොල්ලන්ගේ අඩුම තරමේ විනාඩි 10ක 15ක හරි මේගොල්ලන්ට මානසික සුවයක් ලබා දෙන්න මම හිතන්නේ ඒක බොහෝම මේ සංසාරේ ඔබට කරගන්න ලැබෙන පිනක්. අපිත් පෞද්ගලිකව විශ්වාස කරන්නේ අපිට දැන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අපි තුස්ස මහත්තයා සඳහන් කරා වගේ අපි එකාතකින් අවදානමක් අරගෙන තමයි මේ COVID-19 සරණට අපි අවතීර්ණ වෙලා තියෙන්නේ. මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ඉන්න සමහර අයට චූටි ළමයි ඉන්නවා. ඒගොල්ලන්ට වයසක අම්මලා තාත්තලා ඉන්නවා ගෙදර බලාගන්න. ඉතින් මේ හැම දෙනාම ඉද්දි ප්‍රවාහන අපහසුතාව තියාගෙන විශේෂයෙන් මේ වගේ කාලයක අපේ රටවල් තියෙන සංචරණ සීමා දාලා තියෙන ප්‍රවාහන පහසුකම් අපිට සුලභව දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේ පරිසරයක අවදානම් එක අතින් අරගෙන අපි ඇවිල්ලා සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මම වෛද්‍යවරුන්ට විතරක් කියන්නේ වෛද්‍යවරු හඳ හිඳියන් අපේ තියෙන මයිනස් ස්ටාෆ් ඒ කියන්නේ අපි සහකාර සුළු සේවකීන් සහ මේ සමස්ත සෞඛ්‍ය පද්ධතියේ තියෙන සියලුම දෙනා මේකට බොහෝම උනන්දුවෙන් කැපවීමෙන් මේක එකතු වෙලා වැඩ කටයුතු කරන්නේ. මම පෞද්ගලික විශ්වාස කරන විදිහට මෙය අපේ සංසාරේ මේ අපිට හම්බෙච්ච හොඳ අවස්ථාවක්. මම ඒ අවස්ථාව ගැන මාන්නෙන් කතා කරනව නෙමෙයි. නමුත් අපිට මේ තුලින් අපි ගැන හිතුවනම් අපිට මේ ලෙඩුංග ගොඩ දාන්න අපිට අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. මමයි මගේ කියලා අපි ඒක කියනවා මමය මාගේ කියන සංකල්පය අපේ හිතේ තිබ්බනම් මට කොවිඩ් හැදුනොත් මොකද වෙන්නේ? මගේ ළමයින්ට හැදෙයිද? මගෙන් ගෙදර අයට හැදෙයිද කියලා හිතලා කවදාවත් මේ රෝගීන්ට අපිට බෙහෙත් කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේක හොඳ අවස්ථාවක් අපිට අපේ තියෙන මමත්වය කියන එක අයින් කරන්න. මමය මාගේ කියලා අපි හිතුවනම් අපිට මේ කවදාවත් මේක අපිට මේ රෝගීන් සුවපත් කරගන්න හම්බෙන්නේ නැහැ. අපි හැම වෙලේම හිතන්න ඕනේ මේ රෝගීන් ගැන. අපි හැම වෙලේම කල්පනා කරන්නේ මේ රෝගීන්ගේ මානසිකත්වය කොහොමද සුව කරන්නේ? මේ රෝගීන්ගේ ශාරීරික දැන් අපි ශරීරයේ කොහොමද වැහැරිලා සමහර රෝගීන්ට කැම ගන්න බෑ. මම කිව්වා සමහර රෝගීන් එහාට මෙහාට හැරෙනකොට තමන්ගේ ඔක්සිජන් මට්ටම අඩු වෙනවා. සමහර රෝගීන් ඉන්නවා කැම ගන්න බෑ. මොනවා හරි දෙයක් කාපු ගමන් අපි දන්නවා කැම දිරවන්න ඔක්සිජන් අවශ්‍යයි. මේ කැම හපනකොට තමන්ගේ ඔක්සිජන් මට්ටම අඩු වෙන අය ඉන්නවා.
ඒ විතරක් නෙවෙයි සමහර අය ඉන්නවා තමන්ගේ ශරීර කෘත්‍ය පොඩ්ඩක් නැගිටලා මල පහ කරලා හරි පොඩ්ඩක් නැගිටලා මූත්‍රා පිට කරොත් හරි තමන්ගේ ඔක්සිජන් මට්ටම විශාල වශයෙන් අඩු වෙන රෝගීන් ඉන්නවා. ඉතින් කල්පනා කරලා බලන්න මේ කෑම කන ඒවා එතකොට එහාට මෙහාට හැරෙන දේවල් එතකොට මූත්‍රා කරන ඒවා මල පහ කරන ඒවා මේවා අපේ එදිනදා ජීවිතේ අපි සාමාන්‍යයෙන් කරන දේවල්. ඉතින් හිතලා බලන්න මේ කිසිම කාර්යයක් කරන්නේ නැතුව පළමිනියක් වගේ ඇඳක හාන්සි වෙලා කිසිම මං කිව්ව සමහර අයට උපස්ථායකව නැහැ කියලා කිසිම හවුහරණක් නැතුව ඉන්න හම්බෙන එක තරම් අමිහිරි අත්දැකීමක් මං හිතන්නේ මේ ලෝකෙ කොහෙවත් තියෙයි කියලා. ඉතින් අපේ අසරණ රෝගීන් මේ කියන මේ අමිහිරි අත්දැකීම විඳිනවා. ඉතින් අපේම තාත්තලා, අපේම අම්මලා, අපේම නැන්දලා මාමලා ඉන්නේ මෙතන. ඉතින් ඒ අයගේ ජීවිතය අපිට පුළුවන් තරම් ගොඩ දාන්න කියන්නේ අපි කායික වශයෙන් විතරක් නෙමෙයි මානසික වශයෙන්ුත් අපිට ගොඩ දැමීමේ වගකීම අපිට මෙතන පැවරිලා තියෙනවා. ඉතින් ඒ සඳහා ඔබ සියලු දෙනාගේම සහයෝගය අපි මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙනවා. අපි අර කලින් සුවිස මාත්‍ය සඳහන් කරා වගේ ඕන තියෙන රෝහලක ඕන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ගිහලා අහලා බලන්න මේක තමයි තත්ත්වය. ඔයගලන්ට ඕන උදව්වක් කරන්න පුළුවන්. ඒ ඕන උදව්වක් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒක ඇත්තටම ඒක මේ අවස්ථාවට නම් මොකද මේ තියෙන තත්ත්වයට අපේ රටේ තියෙන ආර්ථිකෙත් එක්ක මං හිතන්නේ අපේ රජයට මේ දේවල් කරන්න තනියම කරන්න පුළුවන්කම ලැබෙයි කියලා. අපි හැමෝගෙම සහයෝගය මෙතෙන්ට අදාළ වෙනවා. ඉතින් මේ හැමදේම තුලින්ම අපිට අපි යහපත් අරමුණක් ඇතිව මේ සටනට අවතීර්ණ වුණොත් කවදාවත් මං හිතන්නේ මේ අපි අදහන ආගමත් එක්ක මේ අපිට නරකක් සිද්ධ වෙයි කියලා. අපි අස්පනා අපිට දැකපු දේවල් තියෙනවා. උදාහරණ කීපයක් මං සඳහන් කරන්නම්. විශේෂයෙන් මම හැමතැනම මේක කියන එකක් මම අපි දැකපු දේක් මේක මේ විද්‍යාත්මකව අපි තහවුරු කරලා නැහැ. විද්‍යාත්මකව තහවුරු කරන්න බෑ අපිට තාම. මොකද ඒක වෙනම ක්‍රියාපටිපාටියක් තියෙනවා. නමුත් අපි දැකපු දේවල් මේ අපි කියන්නේ මම සඳහන් කරා උපස්ථායකයෝ ගැන බයිස්ටෑන්ඩර්ස්ලා. ඉතින් සමහර අය මං කිව්වා ඒ රෝගියා ගැන අනුකම්පාවෙන් තමන්ගේ ජීවිතය ගැන හිතන්නේ නැතුව අර මමත්වයේ කියන සංකල්පය පිටතට දාලා බොහෝම මෛත්‍රිය කරුණාව පෙරදරිව මේ මරණය කරා. ඒ කියන්නේ COVID-19 වාට්ටුවක වැඩ කරන් මේ ලෙඩෙක් බලා ගන්න එනවා කියන එක මං හිතන්නේ අවදානම මම මේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඉතින් මේ අවදානම අතින් අරගෙන තමන්ගේ පවුල ගැන හිතන්නේ නැතුව මේ රෝගියා ගැන තමන්ගේ ජීවිතය ගැන හිතන්නේ නැතුව මේ රෝගියාගේ ජීවිතය ගැන හිතලා එන උපස්ථායකව අපි දැකලා තියෙනවා. ඉතින් මේ අය වාට්ටුවට ආවට පස්සේ සමහර අය බොහෝම කැපවීමෙන් බොහෝම භක්තියෙන් යුතුව මේ ඉන්න රෝගියාට උපස්ථානය කරනවා. ඒ අය රෝගියාගේ විතරක් නෙමෙයි සමහරවිට වෙනත් රෝගීන්ගේ මම සඳහන් කරා සමහර රෝගීන්ට උපස්ථායකව නැහැ කියලා. ඒ අයගේ පවා සමහර කරුණු සමහර දේවල් මේ උපස්ථායකයෝ විසින් සිදු කරනවා අපි දැකලා තියෙනවා. ඉතින් මේ අය සාමාන්‍ය අපේ වාට්ටුවේ තියෙන පටිපාටියට අනුව අපි ඩිස්චාර්ජ් කරන්න එහෙම නැත්නම් රෝහලෙන් පිට කරන්න කලින් දැන් කොරෝනා COVID-19 තිබ්බ වාතාවරණයක වටපිටාවක් මෙහා හිටපු පුද්ගලයෙක් හින්දා PCR පරීක්ෂණයක් කරලා තමයි අපි එළියට දාන්නේ. ඉතින් මේ වෙනකන් ඔය බොහෝම භක්තියෙන් ගෞරවාදරයෙන් කටයුතු කරපු කිසිම උපස්ථායකෙක් මට පෞද්ගලිකව හම්බෙලා නැහැ. මේ PCR මේ ඩිස්චාර්ජ් වෙන්න කලින් කරන PCR එක පොසිටිව් වෙච්ච. මේ අය කොරෝනා COVID-19 පැතිරිච්ච COVID-19 මිලියන ගණන් තියෙන වාතාවරණයක සාමාන්‍ය විදිහට හිටපු පුද්ගලයෝ. ඉතින් එහෙම ඉඳලත් මේ අයට මේ COVID-19 කියන එක වැළඳුනේ නැත්නම් මං හිතන්නේ මේ විශ්වයේ මොන හරි ශක්තියක් ඇති. අපි ඒගොල්ලොන්ගේ හදවතේ තිබ්බ ඒ ආකල්පය හින්දා ඒගොල්ලන්ට ආපු එක වෙස්සලාගත් ආශිර්වාදයක් වෙන්න ඇති. ඒ වගේම තමයි අපිට සමහර රෝගීන් දැකලා තියෙනවා. මම මේ නම් සඳහන් කරන්නක මම මේ සඳහන් කරන්නේ එක එක්තරා වයසක තාත්තා කෙනෙක් ආවා. ඒ තාත්තා COVID-19 කියන්නේ රැපිඩ් ඇන්ටිජන් එක පොසිටිව් වෙලා වාට්ටුවට ආවේ. ඒ තාත්තව බලාගන්න ඒ තාත්තගේ පුතාට එන්න වුණා. මොකද තාත්තට තනියම වැඩ කරගන්න හැකියාවක් තිබෙන්නේ නැති නිසා. ඉතින් මේ පුතා ආවේ අර බොහොම භක්තියෙන් කරුණාවෙන් නෙමෙයි ආවේ බොහොම කේන්තියෙන් බොහොම දුකෙන් සහ බොහොම බයෙන්. මොකද ඔහුට හැඟීමක් තිබෙන්නේ තමන්ගේ පියා ගැන. ඉතින් ඒ වාට්ටුවේ සිටපු අනිකුත් අයත් එක්ක සාකච්ඡා කරපුවම අපිට හැඟිච්ච දෙයක් තමයි මේ පුතා හැම වෙලෙම කී කී හිටපු දෙයක්ලු මේ තාත්තා දැන් නැති වෙනවා නම් හොඳයි නැති වෙනවා නම් හොඳයි කියලා. ඒක මම දන්නා ඒක මේ මම හිතන්නේ මේක අපි සවන් දෙන අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා ඉන්නවා නම් මම හිතන්නේ ඒක පැහැදිලි කරනවා නම් හොඳයි. දැන් අපි සඳහන් කරන්නේ පියා මැරීම කියන එක අනාන්තරයේ පාප කර්මයක් කියන එක. තමන්ගේ
පියා තමන්ට ජීවිතය දීච්ච පියා. නමුත් ඔහු පියා මේ අවස්ථාවේ මැරෙන්න ඕනි කියන එක ඔහුගේ චේතනාවක් ඔහුට පහළ වෙලා ඉවරයි. මම හිතන්නේ මේ චේතනාව දැන් බුදුහාමුදුරුවෝ සඳහන් කරේ චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කියලා. නේ කියන චේතනාව තමයි මේ කර්මය කියලා කියන්නේ. ඉතින් ඔහු ඒ කර්මය සිද්ධ කරේ නැති වුණාට ඔහුට ඒ චේතනාව තිබිලා තියෙනවා. ඉතින් ඇත්තම ඔහුගේ පියා බොහොම දරුණු ලෙස මේ රෝගයට ගොදුරු වෙලා අන්තිමේදී ජීවිතයෙන් සමුගත්තා. හැබැයි ඒ පුතා හිතලා තිබ්බ විදියට මේ දේ සිද්ධ වුණාට පුතාටත් අන්තිමට COVID-19 රෝගය වැළඳුණා. හැබැයි ඒ වගේම අනිත් අය හිටියා හොඳට තමන්ගේ ලෙඩා බලාගත්ත ඒ අයට COVID-19 රෝගය වැළඳුනේ නැහැ. ඉතින් මේ විශ්ව ශක්තිය කියන එක මම හිතන්නේ ඔප්පු වෙන තවත් එක්තරා ස්ථානයක් මේක විද්‍යාත්මකව මට පැහැදිලි කරන්න බෑ. විද්‍යාත්මකව පැහැදිලි කරන්න නම් අපිට තව මේ වගේ ගොඩාක් දේවල් අපි කියනවා මේ වගේ events cases ගොඩාක් අපිට බලලා ඒවා ඇනලයිස් කරලා ඒවා ගණිතමය විදිහට කියන්නේ අපි statistically වගේ අපිට ඇනලයිස් කරනවා. නමුත් එහෙම හැකියාවක් නැහැ. අපි මේ දැකපු දේවල් ඒ නිසා මම පෞද්ගලිකව විශ්වාස කරනවා අපි සියලුම දෙනා මේ අවස්ථාවේ මේ සටනට උදව් කරන්න ඕනේ රජයට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සහ අවසාන වශයෙන් වැදගත්ම මේ අපේ අහිංසක සහෝදර ජනතාව අපේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ මේ ඉන්නේ මේ අය දැන් කොරෝනා මරණයක් කියන එක දැන් ඇමරිකාව වගේ රටක දවසට ලක්ෂයක් මැරෙනකොට අපේ රටේ දවසකට මැරෙන්නේ 48ක් වෙන්න පුළුවන්. ඒක සංඛ්‍යාවක් විදිහට අඩු වගේක් වුණාට මේ මැරෙන එක්කෙනා ඒ පවුලට කොයිතරම් වටිනවද කියන එක මම අමුතුවෙන් සඳහන් කරන්න ඕනේ නැහැ. සමහර විට මේ මැරෙන්නේ මේ පවුලේ එකම ආදායම් මාර්ගය. සමහර විට මේ මැරෙන්නේ මේ පවුලේ ඉන්න වටිනාම පුද්ගලයා. ඉතින් ඒ එක මරණයක් ඒ පවුලට කොයිතරම් දරුණු ලෙස බලපානවද කියන එක මම හිතන්නේ අමුතුවෙන් සඳහන් කරන්න ඕනේ නැහැ. ඉතින් මේ අය මේ අසරණ භාවයට පත් වෙන රෝගීන්ගේ සුවදායක බව එහෙනම් සුබ සාධනය සඳහා විවිධාකාර වශයෙන් ඔයගලන්ට උදව් වෙන්න පුළුවන්. ඉතින් ඒ උදව් වෙන්න පුළුවන් හැම විදිහකටම උදව් වෙන්න මම පෙරදින ශික්ෂණ රෝහල නියෝජනය කරාට පෙරදින ශික්ෂණ රෝහල ගැන විතරක් නෙමෙයි මේ සඳහන් කරන්නේ මේ ලංකාවේ සමස්ත ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සියලුම රෝගීන් වෙනුවෙන් සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙනුවෙන් මම මේ සඳහන් කරන්නේ ඔබ අසල ඇති රෝහල වෛද්‍යවරයාට කතා කරන්න ඒ අදාළ නිලධාරීන්ට කතා කරලා ඔබලාට හැකි පමණින් උදව් කරන්න. ඒ උදව්ව මේ අවස්ථාවේ අපිට මේ COVID-19 මැඩලීමේ සටනට පුදුමාකාර විදියට උපකාරී වෙනවා. ඇත්තටම ඒක මේ වෙලාවේ අත්‍යවශ්‍යම දෙයක්. මොකද තනියම රජයකට තනියම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයකට මේක සිද්ධ කරන්න අමාරුයි. මොකද අපි එහෙම බලපුලුවන්කාරකම් තියෙන ඇති හැකියි තියෙන රටක් නෙමෙයි. හැබැයි අපේ රටේ ලස්සන හදවත් තියෙන මිනිස්සු ඉන්නවා. ඉතින් මේ මිනිස්සුන්ට එකතු වුණොත් නම් මේ සටන පරාද කරන්න මම හිතන්නේ අම්පහසු වෙයි කියලා. මොකද මේ අපේම සහෝදර ජනතාව මේ දුක් විඳින්නේ. ඉතින් ඒ අයට ජීවිතේ යහපත් කරන්න ඒ අයගේ මානසික සුවදාපේ ඒගොල්ලන්ගේ කායික සුවතාවේ සඳහා හැකි පමණින් ඕගොල්ලෝ උදව් උපකාර කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මම තුසිත මහත්මයා අපිට සූදානම් කරලා තියෙන අපේ විස්තර ගැන ඒක මේ මම එක මේ අපි පොඩි විස්තර තියෙන මේ අපි ප්‍රසන්ටේෂන් එකක් කරන්න බලාපොරොත්තු වෙන හැකදී මේ රෝහල් වල විවිධාකාරයේ ලංකා හැමතැනම තියෙන රෝහල් වල තියෙන පොඩි අඩුපාඩු කීපයක් අපි සඳහන් කරපුවාම මේ ඒවයි දැන් අපි මේවා වෛද්‍ය උපකරණ මේවෙන් සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක ගැන පොඩි විස්තරයක් කරත් හොඳයි කියන එක අපිට විසින්ම දුෂ්ට රාජපක්ෂ මහත්මයා අපිට කිව්වා. ඉතින් ඒකට තමයි මම ඊළඟට සූදානම් වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ අඩුපාඩු ලංකාවේ හැම රෝහලකම වගේ තියෙනවා. ඉතින් මේවා මේ COVID-19 කියන රෝගීත් එක්ක එරෙහිව තියෙන සටනේදී අපිට බොහෝම වැදගත් වෙන බොහෝම අත්‍යවශ්‍ය වෙන වෛද්‍ය උපකරණ. ඉතින් මේවා සඳහා ඔබලාගේ දායකත්වය දෙන්න පුළුවන් නම් ඇත්තටම වටිනවා මේ අවස්ථාවේ. ඔව් තුසිත මහත්මයා අපි යොමු වෙමු දෙයකට. ඔබතුමාට අප්‍රමාණ පිං මම හිතන්නේ අපි මේ අවස්ථාව කරගත්තේ ඇත්තටම ඔබතුමා සඳහන් කර පරිදි මේ රෝගය ගැන කියා දෙන්න නෙමෙයි. දැනට දැන් මම හිතන අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ අපි මේ රෝගය ගැන දන්නවා, රෝග ලක්ෂණ දන්නවා, මේ බෝ වෙන අයුරු දන්නවා, වැළකෙනුන හැටි දන්නවා. අපි දැනන් හිටියේ නෑ රෝහල් කාර්ය මණ්ඩලයක් විසින් කරන මෙවැනි ප්‍රකාශ ඇතුල් පැත්තේ වෙන්නේ මොනවාද කියන එක මේ භයානකත්වය දැනන් හිටියේ නෑ. ඒට ප්‍රතිකාර කිරීමේදී අත්‍යවශ්‍ය දේවල් මොනවාද අපි දැනට මගහැරලා තියෙන කියලා දැනන් හිටියේ නෑ. දැන් ඒ සඳහා අපි තමයි එතුමා සම්බන්ධ කරගත්තේ. ඒක බොහෝ කරුණු කාරණා ඇති එතුමාට කියන්නේ අපිට තියෙන බොහොම
සුළු කාලයක් අපිට මොකද ඊට පස්සේ අර බුදු ගුණ වැඩිීමේ කොවිඩ් රෝගීන් සහ ඒ රෝගයේ මේ ලොයින් තොරන් කිරීම සඳහා අදිෂ්ඨානයක් කරන බුද්ධ ගුණ සත්‍යක්‍රියාවක් කරන ඒ සඳහා අපිට යොමු වෙන්න ඕන නිසා දැන් අපි මේ සඳහා යනවා මහත්ම ඔබතුමායි කාලේ ගන්න පුළුවන් අපිට පොඩ්ඩක් පරක් වුණත් කමක් නැහැ ඒ වික්ෂුන් වහන්සේලා වැඩ සිටිනවා මෙතන උන්වහන්සේලා ඒ ගෞරවනීය සංඝ වහන්සේලාගේ අවසරයි ස්වාමීන් වහන්සේ හොඳයි අපිට සමා වෙන්න මේ ටික පොඩ්ඩක් අපිට පෙන්නකන් හොඳයි මම දැනට එහෙමනම් මම එක එක රූපරාමයට යන්නම් මේ ඇත්තට මේ රූපරාම මට පෙන්වන්න ඕනකම තිබුණේ අපි අහපුවාම අපිට ඒ දෙකක් තුනක් කිව්වා එතුමා ඉතින් ඒකෙන් මම දැනගත්තා මේවා තියෙන අත්‍යවශ්‍යතාවය මම හිතනවා ඔබ බොහෝ දෙනාට පුළුවන් ඇති මේ අපිට වැඩි යමක් කරන්න මම හිතන ලංකාව පුරා ඉතින් ඒ නිසා මම හිතනවා මේක ෂෙයා වෙලා ගිහිල්ලා මේ වෙන්නේ හැකියාවල් තියෙන අතර යයි කියලා හිතා පරමාර්ථයෙන් තමයි මේ පුංචි සුළු වේලාවකින් තමයි මේ ඇත්තටම මේ ප්‍රසන්ටේෂන් එක හදාගත්තේ අද හවස 3ට විතර තමයි මම මේක Facebook එකේ දැම්මේ මෙහෙම එකක් කරනවා කියලා දැනට 100කට කිට්ටු ප්‍රමාණයක් ඉන්නවා ඉතින් ඒක ලොකු දෙයක් හොඳයි එහෙමනම් මම පෙන්න හොඳයි මේ පළවෙනි එකෙන් තියෙන්නේ මේ ඇත්තටම මේකට අපි කියන්නේ ඔක්සිජන් ෆ්ලෝ මීටර්ස් කියලා. දැන් අපිට මේ රෝගීන් සඳහා ඔක්සිජන් ලබා දෙන්න අපිට විවිධ රෝහල් වල විවිධාකාරයෙන් පහසුකම් තියෙනවා. සමහර රෝහල් වල තියෙනවා වෝල් ඔක්සිජන්. ඒ කියන්නේ බට මගින් ඔය අපි ටැප් එක කරේම වතුර එනවා වගේ සමහර රෝහල් වල තියෙනවා වෝල් ඔක්සිජන් යුනිට් කියලා. ඒ කියන්නේ මේ බිත්තියට සම්බන්ධ කරලා තියෙනවා ඔක්සිජන් ලබා ගන්න පුළුවන් ඒකක. එතකොට ඒ ඒකකයකට සම්බන්ධ කරලා රෝගියාට ඔක්සිජන් ලබා දෙන්න ඒ අවශ්‍ය ඔක්සිජන් ලබා දෙන ඒ උපකරණය තමයි මේ ෆ්ලෝ මීටර්ස් කියලා කියන්නේ. ඉතින් මේ ෆ්ලෝ මීටර්ස් සමහර ෆ්ලෝ මීටර්ස් තියෙනවා සිලින්ඩර්ස් වලට සවි කරන්න පුළුවන් ඔක්සිජන් සිලින්ඩර්ස් වලට සවි කරන්න පුළුවන් ෆ්ලෝ මීටර්ස්. මේ රූපේ දැක්කලා තියෙන්නේ අර මං කියපු වෝල් ඔක්සිජන් වලට. ඒ කියන්නේ අර පිටියේ දිගේ එන බට මගින් එන ඔක්සිජන් ප්‍රභවයකට සම්බන්ධ කිරීම සඳහා අවශ්‍ය ෆ්ලෝ මීටර්ස්. ඉතින් මේ ෆ්ලෝ මීටර්ස් වල අවශ්‍යතාවයක් තියෙනවා රෝහල් වල දිවයින පුරා. ඉතින් මේ ෆ්ලෝ මීටර්ස් වලින් කරන්නේ මෙතනින් අපිට අවශ්‍ය රෝගියාට යවන ඔක්සිජන් ප්‍රමාණය අපිට අඩු වැඩි කරන්න පුළුවන්. මේකේ උපරිම ධාරිතාව අපිට රෝගියාට මිනිත්තුවකට ලීටර් 15ක ඔක්සිජන් ප්‍රමාණයක් ලීටර් 15ක් 15 ලීටර්ස් ඔක්සිජන් දෙන්න පුළුවන් උපරිම. අවම ඒ අනුව අඩු වැඩි කරන්න පුළුවන් උතන තියෙන රවුමක් කරකලා. ඊට යටින් ওই තියෙන භාජනය තමයි එකේ අපි තියෙන ඩිස්ටිල් වලට ආශ්‍රිත ජලයේ තියෙන්නේ. අපි රෝගියාට යවන ඔක්සිජන් ඩිස්ටිල් වලට එහෙම නැත්නම් ආශ්‍රිත ජලයෙන් සම්තෘප්ත කරලා ජල වාෂ්ප වලින් සම්තෘප්ත වෙච්ච ඔක්සිජන් වායුවක් තමයි අපි මේ රෝගියාට දෙන්නේ. මොකද එහෙම නැති වුණොත් ඔහුගේ ශ්වසන පද්ධතිය වියලීමට ලක් වෙනවා. ඉතින් මේ ෆ්ලෝ මීටර්ස් වල අවශ්‍යතාවයකුත් තියෙනවා. මම මෙතන බ්‍රිටිෂ් ස්ටෑන්ඩඩ් බෝල් ඔක්සිජන් අවුට්ලට්ස් කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒ රෝහලට ඒ බෝල් ඔක්සිජන් යුනිට් තියෙන රෝහල් වල ඒ ඔක්සිජන් ලබා ගැනීම සඳහා තියෙන අපි කියනවා අවුට්ලට්ස්. ඒවා එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඒවා එක එක වර්ග තියෙනවා. ඉතින් මේ බ්‍රිටිෂ් ස්ටෑන්ඩඩ් කියන වර්ගයට අවශ්‍ය ඒවා තමයි මේකේ සඳහන් වෙන්නේ. මේකේ මේ ට්වින් පෝට් කියලා කියන්නේ දැන් මේ මුල්ම පින්තූරේ. ඒ කියන්නේ මෙතන දකුණු අත පැත්තේ තියෙන රූප දෙකක් තියෙන එක නෙමෙයි තනි රූපේ තියෙන එකේ ඕගොල්ලෝ පේනවා එකයි තියෙන්නේ. එතන මෙතනින් ඔය එක ප්‍රභවයකින් එක රෝගියෙකුට විතරයි ලබා දෙන්න පුළුවන්. නමුත් ඊට එහා පැත්තේ තියෙන රූපේ තියෙනවා බෝතල් දෙකක් තියෙන එක. ඒකේ අණු එක ප්‍රභවයකින් ලෙඩු දෙන්නෙකුට ලබා දෙන්න පුළුවන්. එතකොට මේකට කියන ට්වින් පෝට් ඔක්සිජන් ෆ්ලෝ මීටර්ස් කියලා. එතකොට අපිට ඒ ඔක්සිජන් ඒකක තියෙන 10යි නම් මේ ෆ්ලෝ මීටර්ස් ට්වින් පෝට් ඔක්සිජන් ෆ්ලෝ මීටර්ස් වලින් ලෙඩු 20 දෙනෙකුට අපිට අවශ්‍ය ඒ කියා එක එහෙම නැත්නම් ප්‍රතිකාර විදි ලබා දීමේ හැකියාව තියෙනවා. ඔව්. එක ගැටලුවක් නැමැතිනම් අපි ඊළඟට මේ හයි ෆ්ලෝ නේසල් ඔක්සිජන් ඩිවයිස් කියන්නේ රෝගියාට ඔක්සිජන් ලබා දීම සඳහා ඇති තවත් බොහොම සාර්ථක උපකරණයක්. දැන් මම කලින් සඳහන් කරා අර මුලින්ම කරපු පින්තූරේ අපිට රෝගියාට ලබා දෙන්න පුළුවන් උපරිම ඔක්සිජන් ප්‍රමාණය ලීටර් 15යි. 15යි මේ මිනිත්තුවකට ලීටර් 15ක ප්‍රමාණයක් විතරයි ලබා දෙන්න පුළුවන්. නමුත් රෝගියා ඊට එහා ගිහිල්ලා බොහොම දරුණු විදියට ඔක්සිජන් අවශ්‍යතාවයේ අවශ්‍ය අවස්ථාවක අපිට ඔක්සිජන් ප්‍රමාණය ගොඩාක් වැඩි ඔක්සිජන් ප්‍රමාණයක්. දැන් උදාහරණයක් විදිහට මේ හයි ෆ්ලෝ නේසල් එකේ අපිට මිනිත්තුවකට ලීටර් 60ක් දක්වා කලින් තිබ්බ ලීටර් 15ක ලීටර් 60ක් දක්වා වැඩි කරලා ඔක්සිජන් ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ COVID-19 කියන මේ ව්‍යසන තත්ත්වයේදී මේ හයි ෆ්ලෝ නේසල් ඔක්සිජන් ඩිවයිසස් වල අවශ්‍යතාවය බොහෝම තදින් දැනෙන කාලයක් මේක. ඉතින් මේකෙන් බොහොම සාර්ථකව ඉතා විශාල ඔක්සිජන් ප්‍රමාණයක් අපිට රෝගියාට ලබා දීම තුළින් ඔහුගේ ඔක්සිජන් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න පුළුවන්. ඔව්. එතකොට ඊළඟ එක මේකත් ශ්වසන ආධාරක යන්ත්‍රයක්. මේකෙදි සමහර විට මේ කොවිඩ් රෝගියත් එක්ක හුස්ම ගන්න අපහසුතාවය නිසා හුස්ම ගැනීමේ පොර බැදීම තුලින් රෝගියා
අපි කියනවා මහන්සි වෙනවා කියලා. ඒතකොට රෝගියාට පිටත තියෙන ඔක්සිජන් වායුව තමන්ගේ ඇඟ ඇතුළට ඇදලා ගැනීමේ ශක්තියක් හැකියාවක් නැති වෙන අවස්ථාවක් එන්න පුළුවන්. මොකද ඔහු දවස් ගාණක් තිස්සේ මේ හුස්ම ගැනීමේ පොරබදල ඔහු මහන්සි වෙනවා. ඒතර මහන්සි වුණාට පස්සේ එක අවස්ථාවක් එනවා. ඔහුට මේ තමන්ගේ පිටත තියෙන ඔක්සිජන් වායුව ඇඟ ඇතුළට ගැනීමේ අවස්ථාවක් නැති. ඔහුට ඒ තරහ සඳහා ශක්තියක් නැහැ. ඒතර ඒ වගේ අවස්ථාවක මේකට අපි කියනවා CPAP BiPAP machine එහෙම නැත්නම් BiPAP machine කියලා කියනවා. මෙතනදී සිද්ධ කරන්නේ කිසියම් පීඩනයකින් යුතුව ඒ ඔක්සිජන් වායුව පුද්ගලයාගේ පෙනහළු තුළට විදීමක් තමයි සිද්ධ කරන්නේ. එතකොට ඒක කිසියම් අපි කියන එකට ප්‍රෙෂරයිස්ඩ් කියලා. පීඩනයකින් යුතුව ඒ ඔක්සිජන් වායුව ශ්වසන පද්ධතියට යැවීම තුලින් අර රෝගියාට රෝගියාගේ හුස්ම ගැනීම සඳහා දරන්න ඕන ආයාසය අඩු වෙනවා. ඒ තුලින් රෝගියාට පහසුවක් එන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ඔය තියෙන මාස්ක් එක තමයි ඊළඟට තියෙන්නේ. මේ ඊළඟ රූපය පොඩ්ඩක් බැලුවොත් එහෙම මේ තියෙන මේකට අපි කියනවා මේක විශේෂිත මුහුණු ආවරණයක්. අපි සාමාන්‍යයෙන් දැකලා තියෙන ඔක්සිජන් ලබා දෙන මුහුණු ආවරණය වගේ නෙමෙයි. මේක ඔයගොල්ලන්ට පේනවා ඇති හොඳටම මුහුණට තද වෙලා තමයි තියෙන්නේ. මොකද හේතුව මම කිව්වා කිසියම් පීඩනයකින් යුතුව තමයි මේ ඔක්සිජන් වායුව ශ්වසන පද්ධතිය තුළට තල්ලු කරන්නේ. ඉතින් මේ කොතනකින් හරි ලීක් එකක් තිබ්බොත් ඒ වායුව ඒ පීඩනයත් එක්ක ඒ වායුව ශ්වසන පද්ධතියට යන්න නැතුව පිටරට ලීක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එළියට යන්න පුළුවන්. ඉතින් මේ ඒක වළක්වන්න බොහොම තදින් මේ මූණට සවි වෙන මාස්ක් එකක්. මේක ටයිට් ෆිටිං මාස්ක් එකක්. ඒ සඳහා විශේෂිත මාස්ක් තියෙනවා. මේ මාස්ක් වල අවශ්‍යතාවයකුත් තියෙනවා. අර මැෂින් වල අවශ්‍යතාවයක් තිබ්බා වගේම ඉතින් මේ මාස්ක් එකක් ලේසි නෑ රෝගියෙක් තියාගෙන දවස් ගාණක් ඉන්න එක. ඉතින් ඔබලට මේ තේරුම් නැති කොයිතරම් දුක්ඛිතතාවයකට පත් වෙනවද අපේ රෝගීන් කියලා. මේක අයින් කරන්න බෑ. අයින් කරොත් ඔහුගේ ඔක්සිජන් ලෙවල් එක ඔක්සිජන් මට්ටම ඉතාමත් විශාල ලෙස අඩු වෙලා ඔහුගේ ජීවිතයට තර්ජනයක් එන්න පුළුවන්. ඉතින් අපේ අසරණ රෝගීන් මේක ඉතින් තියාගෙන දවස් ගණන් ඉන්න අවස්ථා තියෙනවා ඉතින්. ඔව්. ඒතර ඊළඟ එකට අපි ගියොත් ඩොක්ටර් සමායන මම පොන්චි මතක් කිරීමක් ඔබතුමා අපිට මීට ඉස්සෙල්ලා කිව්වා මේ මාස්ක් එකේ හිඟතාවයක්. මොකද ඔබතුමා අපිට සඳහන් කරා මේ මාස්ක් එක ඔබ අර මම හිතන්නේ CPAP machine එකත් එක්ක ලැබුණ එක මාස්ක් එකයි. ඒක large size මාස්ක් එකක්. ඒක නිසා පුංචි හිසක් තියෙන අයට මේක දාන්න ගියාම සිරුර වටාම මේ ප්ලාස්ටර් ගහන්න ඕනේ කියලා මූණ මට අමිතේ. ඒ ගැන පොඩ්ඩක් සඳහන් කරොත් මේ මාස්ක් මේ CPAP BiPAP වල තියෙන මාස්ක් හැම කියන්නේ එක සයිස් තියෙනවා. අපි දැන් ෂර්ට්ස් අඳිනවා නම් ස්මෝල් මීඩියම් ලාර්ජ්. ඒ වගේ මේ මාස්ක් වලට ස්මෝල් මීඩියම් ලාර්ජ් කියලා මාස්ක් එක ප්‍රමාණ වලින් යුතුව මේ මාස්ක් නිෂ්පාදනය කරනවා. උදාහරණයක් විදිහට දැන් චූටි මුහුණක් තියෙන කෙනෙක්ට අපිට ලොකු මාස්ක් එකක් දැම්මොත් සම්පූර්ණ මුහුණම ආවරණය වෙනවා. එතකොට ඔහුට ඒ අවශ්‍ය ප්‍රතිකාරය ලබා ගැනීම හැකියාව ලැබෙන්නේ නැහැ. ඒතකොට ඒ අයට ගැලපෙන්නේ ස්මෝල් මාස්ක් එක. ඒ වගේ තමයි විශාල මුහුණක් තියෙන කෙනෙක්ට මේ චූටි මාස්ක් එකක් හරියන්නේ නැහැ. මොකද ඒක දාපු ගමන් ආයෙත් ඒ අදාළ කාර්යය සාර්ථකව සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක නිෂ්පාදනය කරද්දිම ඒගොල්ලෝ නිෂ්පාදනය කරලා තිනවා ස්මෝල් සයිස්, මීඩියම් සයිස්, ලාර්ජ් සයිස්. ඉතින් මේ සියලුම ප්‍රමාණය සයිස් එක කියන්නේ ස්මෝල්, මීඩියම්, ලාර්ජ් අපේ රෝගීන්ට පාවිච්චි කරන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් මේ දැන් රෝහල වල තියෙන ප්‍රශ්නේ මේ මාස්ක් වල හිඟතාවයක එක්ක අපි පොඩි මූණක් තියෙන එක්කෙනාට තියෙන්නේ ලාර්ජ් මාස්ක් එක නම් ඒක දාලා ඒතර කොහෙන් හරි පැත්තෙන් වායු ලීක් වෙනවා නම් ඒවා ගෝස් කෑලි දාලා ඒ වායු ලීක් වෙන ඒවාට අර නිකන් පැලස්තර ඇලවීමක් සිද්ධ කරගෙන තමයි ඉතින් මේක කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ එතකොට ඒ මාස්ක් වලත් හිඟතාවයක් එතකොට තියෙනවා. ඒතර ඒවා ලබා දෙන්න පුළුවන් නම් ඉතින් ඇත්තටම හොඳයි. යමු කළා. අපි ඊළඟ එකට ඔව් මේක අපි කියන්නේ මේකට non rebreather mask කියලා. මේක සාමාන්‍යයෙන් අපි ඔය රෝහල් වල දකින ඔක්සිජන් මාස්ක් එකම තමයි. නමුත් ඒකටම අපි ඔයගලන්ට පේන ඇති පහළ බෑග් එකක් සවි කරලා තියෙනවා. මේ අපි කියන non rebreather mask කියන එක. මේකත් බොහොම පහසුවෙන් ඉතාමත් ඉක්මනින් වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් රෝගියාට ලබා දීම සඳහා භාවිතා කරන අපි උපකරණයක්. ඉතින් මේවා නිසා මේ non rebreather mask නිසා අපි මේ COVID-19 රෝගී තත්ත්වයේදී ගොඩාක් රෝගීන් බොහොම දරුණු තත්ත්වයකටපත් වෙලා ශ්වසන ආධාරක එහෙම නැත්නම් අපි කියන වෙන්ටිලේටර් එකට සවි කරන්න වෙන අවස්ථාවන් මගහැරගෙන තියෙනවා මේ විශේෂයෙන් මේ non rebreather mask එක. මොකද මේ බොහොම සරල මාස්ක් එකක්. නමුත් මේකට විශාල ඔක්සිජන් ප්‍රමාණයක් එකවර ලබා දීමේ හැකියාව තියෙනවා රෝගීන්ට. ඔව්. ඊළඟට අපි යමුද? ඔව්. මේක ඉතින් අපි හැමෝම දන්න nebulization machine එක. අපි සමහර ඖෂධ තියෙනවා කටින් බීලා එහෙම නැත්නම් අපිට ඇඟ ඇතුළට එන්නත් කරනවට වඩා කෙලින්ම වෙනහළු වලට දෙන්න පුළුවන් විදියක් මේකෙන්. විශේෂයෙන්
අපි ඒ සඳහා විශේෂ අපි හැමෝම දැන් සමහර අය අහලා ඇති සැල්බිටමෝල් කියලා තියෙනවා. එහෙම නැත්නම් පල්මිකෝල් බුඩිසොනයිට් වගේ විවිධ ඖෂධ තියෙනවා. මේ ඖෂධ කෙලින්ම ශ්වසන පද්ධතියට යවා ගැනීම සඳහා තමයි මේ උපකරණ භාවිතා වෙන්නේ. ඉතින් මේ උපකරණ ඉතාමත් සාර්ථක ලෙස විශේෂයෙන් කැස්ස තියෙන හුස්ම ගන්න අමාරු රෝගීන්ට තමන්ගේ ඇතුලේ තියෙන ඒ ශ්වසන පද්ධතියේ තියෙන චූටි චූටි ශ්වාස නාල මේ ඖෂධ ලබා දීම තුළින් විවර කරගන්න පුළුවන්. ඒකට ඒ නිසා එහෙම විවර කරගත්තාම ඒ අතරතුර හොඳින් වායු හුමාරු සිද්ධ වෙනවා. ඉතින් ඒ තුළින් ඔවුන්ට පාස්ුවක් ලැබෙනවා. ඉතින් මේ nebulization machine අවශ්‍යතාවයක් තියෙනවා. ඊළඟ එකට අපි යමුද? ඔව්. මේ තියෙන portable ventilator අපි ventilator එක සාමාන්‍යයෙන් ශ්වසන ආධාරක යන්ත්‍ර තියෙන්නේ විශේෂයෙන් දැඩි සත්කාර ඒකක තුල. දැඩි සත්කාර ඒකකයක අපි ශ්වසන ආධාරකයකට සවි කරලා රෝගියෙක් දවස් ගාණක් තියාගෙන ඉන්නවා. ඉතින් ඒ දැඩි සත්කාර ඒකකයකට රෝගියා යොමු කරන්න ප්‍රථමයෙන් අපි හිතුවොත් වාට්ටුවක හදිස්සියේ රෝගියෙක් අසාධ්‍ය වෙච්ච වෙලාවක අපිට ඔහුව ශ්වසන ආධාරක යන්ත්‍රයකට සවි කරන්න සිද්ධ වෙනවා. මොකද අපේ දැඩි සත්කාර ඒකක ඇඳන් ගොඩාක් නැහැ ශ්‍රී ලංකාවේ. එතකොට එක ඇඳක් අපිට අවශ්‍ය වුණොත් ඒ සඳහා already ඒ කියන්නේ දැඩි සත්කාර ඒකකයේ ඉන්නවා නම් රෝගියෙක් ඒ රෝගියා අයින් කරලා මෙයාව එතනට ගන්න ඒ වගේ කාලයක් තුළ චුට්ටක් වෙලා යනවා. ඉතින් ඒ අතරතුර මේ portable ventilator එකක් තියෙනවා නම් අපිට පුළුවන් මේ ventilator එකට සවි කරලා ඒ දැඩි සත්කාර ඒකකයේ අර හොඳ ශ්වසන ආධාරක යන්ත්‍රයට සවි කිරීමට ප්‍රථම පුද්ගලයාව පවත්වා ගැනීම කරන්න පුළුවන් උපකරණයක් තමයි portable ventilator කියන්නේ. මේක අපිට අරන් යන්න පුළුවන් තැන් වල. එතකොට රෝගියා ඇම්බියුලන්ස් එක දාලා අරන් යනවා නම් හරි. එහෙම නැත්නම් ඒ හොස්පිටල් එකේ ඉඳලාම වෙන දේවල් වලට මේ යවන්න ඒ සියලු දෙයටම මේක අපිට වැදගත් වෙනවා. අපි එතකොට ඊළඟ මේක අපි කියනවා සක්ෂන් මැෂින් කියලා. ඒ විශේෂයෙන් ඔය රෝගීන්ගේ පෙනහළු වල නියුමෝනියා තත්ත්වය වගේ එකතු වුනහම පෙනහළු වල තරල එකතු වෙනවා. ඉතින් තරල හෘදයාබාධ වෙන්න පුළුවන්. ඉතින් ඒ හෘදයාබාධ අඳුනා ගැනීම සඳහා තමයි මේ ECG මැෂින් එක තියෙන්නේ. මේක අපි කියනවා calf compression pump කියලා. මේ COVID-19 රෝගීන්ට තියෙන අනිකුත් තව අවශ්‍යයක් තමයි ඒගොල්ලන්ගේ කකුලේ ලේ කැටි ඇති වෙන්න පුළුවන්. ඒ රෝගය නිසා එන අපි කියනවා සංකුලතාවයක් කියලා. ඒ සංකුලතාවය වළක්වා ගැනීම සඳහා කකුල් වල එහෙම නැත්නම් පාදවල තියෙන රුධිර නාල නිරන්තරයෙන්ම සංකෝචනය වීමක් සිද්ධ වෙන්න ඕනේ. ඒ සඳහා තියෙන උපකරණයක් තමයි මේ deep vein thrombosis prevention calf pump කියලා කියන්නේ. අපි මේ ප්‍රතිකාර කිරීමේදී ඖෂධයක් පවා ලබා දෙනවා. මේ ඖෂධෙන් කරන්නේ මේ කකුල් වල ලේ කැටි ඇතිවීම වළක්වා ගැනීම. ඉතින් ඒ සමහර රෝගීන් ඉන්නවා ඒ ඖෂධය ලබා ගැනීම සඳහා ඔවුන්ට නොහැකි. ඔවුන්ගේ කිසියම් රෝග තත්ත්වයක් නිසා මේ ඖෂධය සඳහා ඒගොල්ලෝ නිසුසු වෙනවා. ඒ වගේ අවස්ථාවක ඒ රෝගීන්ට මේ කියන සංකුලතාවය වළක්වා ගැනීම සඳහා මේ වගේ උපකරණයක් තිබීම ඉතාමත් වැදගත්. මේක blood gas machine කියන එක. මේක මේ උපකරණ ඉතාමත් වටිනා ඉතාමත් අවශ්‍ය උපකරණයක්. මේ උපකරණයෙන් තමයි අපි අපේ රුධිරයේ තියෙන විවිධ වායු ඔක්සිජන් සහ විශේෂයෙන් කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අපි ප්‍රමාණාත්මකව මනින්න. එතකොට අපේ ඇඟේ අපි දන්නවා නියුමෝනියා තත්ත්වවලදී මේ COVID-19 විතරක් නෙමෙයි වෙනත් අසාධ්‍ය රෝගීන්ගෙත් මේ blood gas machine එක කියන එක බොහොම වැදගත් උපකරණයක්. විශේෂයෙන් කොරෝනා රෝගීන් COVID-19 රෝගීන්ගේ නියුමෝනියාවත් එක්ක තමන්ගේ ඇඟේ ඔක්සිජන් මට්ටම අඩු වීම සිද්ධ වෙනවා. ඒ අඩු වැඩි වීම ප්‍රමාණාත්මකව මැනලා අපිට ඊළඟට ගන්න ඕන තීරණ ගැනීම සඳහා ඒ අවශ්‍ය දත්ත සැපීම මේ blood gas machine එකට කරන්න පුළුවන්. ඉතින් මේ blood gas machine එකට අපේ රෝගියාගේ රුධිර සාම්පලයක් දැම්මහම ඒ රුධිර සාම්පලය මේ මැෂින් එක ඇතුලේ ඇනලයිස් කරලා ඒ රුධිරයේ අඩංගු විවිධ ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් සහ අනිකුත් ලවණ ප්‍රමාණ ගැන ඔහු පැහැදිලි විස්තරයක් මේ තිරය මත දක්වනවා. ඉතින් ඒ අනුව අපිට ඊළඟ next care ඊළඟ එහෙම නැත්නම් අපි කියන escalation of care දැන් කිසියම් ඔක්සිජන් ප්‍රමාණයක් මත එහෙනම් අපි මාස්ක් එකක් දාලා එහෙම නැත්නම් ඒ විදියට ඔක්සිජන් ලබා දීලා බ්ලඩ් ගෑස් එකක් කරලා බලනකොට අපිට තේරෙනවා මේ කියන මෙතඩ් එකෙන් සාර්ථක ලෙස ඔක්සිජන් බ්ලඩ් එකට ගිහිලා නැහැ කියලා එහෙනම් අපිට ඊළඟ මෙතඩ් එකට යන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා ගන්න බොහොම වටිනා උපකරණයක් තමයි මේ බ්ලඩ් ගෑස් මැෂින් කියලා කියන්නේ. මේවයිත් මම හිතන්නේ හරිම අමාරුයි හොයාගන්න. මොකද මේවයි තිඟතාවයක් තියෙනවා ඉතින්. ඔව්. මම හිතන අපි එතනින් ඉවරයි නේද? ඒ සම්බන්ධ. ඔව් මේක අනිත් එක මල්ටි පැරාමීටර්ස් මේ COVID-19 නියුමෝනියා රෝගී තත්ත්වය එන
රෝගීන් විතරක් නෙමෙයි මේක අනිකුත් රෝගීන්ටත් බොහොම වටිනා උපකරණයක්. විශේෂයෙන් අසාධ්‍ය රෝගීන් අපි හැම වෙලේම අපි එකට කියනවා නිරන්තරයෙන්ම අපි ඔවුන්ගේ පරාමිතින ඔවුන්ගේ විශේෂ උදාහරණයක් විදිහට පල්ස් රේට්, නාඩි වැටෙන වේගය, බ්ලඩ් ප්‍රෙෂර් එක, තමන් හුස්ම ගන්න වේගය සහ ඔක්සිජන් තමන්ගේ ඇඟේ තියෙන ඔක්සිජන් අපි කියනවා ඒක ඔක්සිජන් සැචුරේෂන් එක, ඔක්සිජන් ප්‍රතිශතයක් විදිහට අපේ ඇඟේ තියෙන ඔක්සිජන් මට්ටම ඒවා නිරන්තරයෙන්ම අඛණ්ඩව විනාඩි 15න් පාරට වෙන්න පුළුවන්, විනාඩි 30න් 30ට වෙන්න පුළුවන්, සමහර අය එක දිගට මනින්න ඕනේ. හේතුව පොඩි හරි මොනවා හරි තමන් මොවුන් මේවා වෙනස්කමක් පෙන්නුවොත් ඒ වෙනස්කම් සමහරවිට මේ රෝගියා අසාධ්‍ය වීමක පෙර ලකුණු වෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා රෝගියා නිරන්තරයෙන්ම අපි කියනවා මොනිටර් කරනවා. රෝගියාව නිරන්තරයෙන්ම නිරීක්ෂණය කිරීම සඳහා තියෙන උපකරණ තමයි මේ මල්ටිපැරා මොනිටර්ස් කියලා. කියන්නේ මල්ටිපැරා කියන්නේ මේකේ රෝගියාගේ විවිධ පරාමිතීන් අඛණ්ඩව මැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේවා අපේ මේ COVID-19 රෝගී තත්ත්වයේ ඉන්න රෝගීන්ට එක්ක කරන මේ ව්‍යායාමයේදී බොහොම වැදගත් උපකරණයක්. මේක අපි මේකට කියනවා සිරින්ජ් පම්ප් කියලා. මේ සිරින්ජ් පම්ප් එකේ කාර්යභාරය තමයි සමහර ඖෂධ තියෙනවා. ඒ ඖෂධ පැයක් ඇතුළත රෝගියාට යවන්න ඕනේ ඖෂධ ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මම X කියන ඖෂධය ගත්තොත් ඒ X කියන ඖෂධය රෝගියාට පැයකට යවන්න ඕනේ මිලිලීටර් 5යි නම් ඒක ඉතාමත් නිවැරදිව මේ යන්ත්‍රයට ඒ රෝගියාට ලබා දීමේ හැකියාව තියෙනවා. එතකොට මෙතන අපි මේ ඖෂධය අඩංගු සිරින්ජයක් මේ මැෂින් එකට සවි කරාම ඒ උඩ ඒ තියෙන බොත්තම් ඔබලා අපි අවශ්‍ය දත්ත ඇතුළත් කරපුවාම ඒ මැෂින් එක මේ උපකරණය ස්වයංක්‍රීයව ඒ අදාළ ඖෂධ ප්‍රමාණය ඉතාමත් නිවැරදිව රෝගියාට ලබා දීම සඳහා භාවිත කරනවා. ඉතින් මේ COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී බොහොමත් වැදගත් අවශ්‍ය උපකරණයක් මේ සිරින්ජ් පම්ප් කියන්නේ. ඊළඟට මේක ඉන්ෆියුෂන් පම්ප්. මේකත් සිරින්ජ් පම්ප් හා සමානම දෙයක්. මේකෙදිත් වෙන්නේ නිශ්චිත කාලයක් තුළදී අපිට අවශ්‍ය ඖෂධ ප්‍රමාණය රෝගියාට ලබා දීම. මෙතෙන්දී අපි ගොඩාක් වෙලාවට භාවිතා කරන්නේ ඖෂධ වලට වඩා ඔය තරල සේලයින් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්නවා අපි මේගොල්ලන්ට දැන් සමහර අය ඉන්නවා ඕනවට වඩා වැඩිපුර සේලයින් දෙන්නත් හොඳ නැහැ, ඕනවට වඩා අඩුවෙන් සේලයින් දෙන්නත් හොඳ නැහැ. ඒකට ඒගොල්ලන්ට දැන් මෙතන රූපේ සඳහන් කරලා තියෙනවා 80. ඒ කියන්නේ පැයකට මිලිලීටර් 80ක් තමයි රෝගියාට යන්නේ. ඒකට ඒ වගේ දේවල් සඳහා මේක ඉතාමත් නිවැරදිව මේ තරල රෝගියාට ලබා දීම සඳහා මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒකට කියන්නේ අපි ඉන්ෆියුෂන් පම්ප් කියලා. මේක අපි සඳහන් කරා රෝගියා මේ COVID-19 රෝගියා අපි ඊට කියනවා ඔහුගේ ඉන්න ඉරියව්ව posture එක බොහොම important, බොහොම වැදගත් කියලා. මොකද ඔහු චුට්ටක් තමන්ගේ ඉරියව්ව වෙනස් කරොත් තමන්ගේ ඇඟේ තියෙන ඔක්සිජන් ප්‍රතිශතය අඩුවීමක් පුළුවන්. ඒ නිසා මේ රෝගීන්ට මේ ඉරියව්ව වෙනස් කිරීම තුළින් විශාල ලෙස ඔහුගේ ජීවිතයට තර්ජනයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවක රෝගියාගේ හිස, පාදය සහ අනිකුත් තමන්ගේ ඉරියව්ව වෙනස් කිරීම සඳහා තියෙන ඇඳක් තමයි මේ තියෙන්නේ. මේක අපි කියනවා 3 function hospital beds කියලා. 3 function කියන්නේ මේක හැකියාවන් තුනක් තියෙනවා. එක හැකියාවක් තමයි දැන් මේ රූපේ සඳහන් කරලා තියෙන ආකාරයට හිස කොටස උස්සන්න පුළුවන්, පාදයේ කොටස උස්සන්න පුළුවන් සහ ඇඳ සමස්තයක් විසිට උඩ පහළ යවන්න පුළුවන්. ඉතින් මේ විශේෂයෙන් COVID-19 රෝගීන්ට මේ ඇඳන් වල විශාල අවශ්‍යතාවයක් තියෙනවා. ඇත්තටම ඔහු මේ වගේ ඇඳක අපි රෝගියාව ප්‍රතිකාර කිරීමට සැලසුවොත් ඇත්තටම රෝගියාගේ පැත්තෙනොත් රෝගියාට පහසුවක් තියෙනවා. මොකද අපි සාමාන්‍ය අපි දකින රෝහල් ඇඳන් වලට වඩා මේ වගේ ඇඳකින් අපිට ලොකු දෙයක් රෝගියාට ලබා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද මේ හැකියාව දැන් සමහර ඇඳන් වල නැහැ. අපේ තියෙන පරණ ඇඳන් වල මේවා අලුතෙන් ඇඳන් වල තියෙන හැකියාවල් මේවායිත් මම හිතන්නේ දිවයින පුරා මේ ප්‍රශ්නේ ඇති මේ ඇඳන් වල සම්බන්ධයෙන් තියෙන ගැටලුව. මේක මේ ඩ්‍රිප් ස්ටෑන්ඩ් ඔය ඖෂධ වර්ග අපි රෝගියාට උසකින් තියලා එල්ලලා ලබා දෙන්න ඕනේ. ඉතින් ඒ උසකින් තියලා ලබා දෙන්න අවශ්‍ය ඩ්‍රිප් ස්ටෑන්ඩ් එකක් තමයි මේ තියෙන්නේ. ඒවත් හිඟයි මේ අවස්ථාවේ. මොකද සමහරලාට ඔය මේ අපි ගෝස් කෑල්ලක් එල්ලලා එහෙම නැත්නම් ඇනේ කෙල්ලලා ඒ වගේ දේවල්කින් තමයි අපි දෙන්නේ. ඉතින් මේ වගේ ඒවත් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී අත්‍යවශ්‍ය උපකරණ. ඊළඟ එකට අපි ගියොත් එයා මෙට්‍රස් මම අර කලින් සඳහන් කරා මේ රෝගීන් මං කිව්ව දවස් ගණනාවක් එකම ඉරියව්වෙන් ඇඳේ එහෙමම හාන්සිලා ඉන්න සිද්ධ වෙනවා මේ රෝගී තත්ත්වෙක. ඉතින් ඒ වගේ වෙලාවක ඔයගොල්ලෝ දන්නවා එහෙම ඉන්නකොට තමන්ගේ පිටිපස්ස ප්‍රදේශයේ විකින එකට බෙඩ් සෝස් සමහර අය කියන එකට ඇඳවන කියලා.
ඒ වගේ දේවල් ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඉතින් ඒවා සමහර අයගේ ඒවා බොහොම ගැඹුරට ගිහිල්ලා ලොකු තුවාල එනවා. ඒවා ආවට පස්සේ ඒවා ලේසියෙන් හොඳ වෙන්නේ නැහැ. අනිත් එක මේ ලීලා රෝගියා කන්න බොන්නේ නැතුව ඉන්නේ. නිසි පෝෂණයක් නැහැ. තමන්ගේ රෝග සුව වීමේ හැකියාව අඩු වෙනවා. තුවාල හොඳ වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ ලොකු ප්‍රශ්න ගානකට මුහුණ දෙනවා මේ COVID-19 කියන රෝගයට අමතරව. ඒ නිසා මේ එයා මෙට්‍රස් කියන ඒවත් වැදගත්. මොකද අර මේ එකම ඉරියව්වෙන් ඉන්න රෝගියෙක්ට අපිට පුළුවන් මේ එයා මෙට්‍රස් එකක් දාලා ඉන්න. ඒතර ඒ මගින් මේ ඇඳවන්න. එහෙම නැත්නම් බෙඩ් සෝ වෙන එක අපිට නවත්තන්න හැකියාව තියෙනවා. ඊළඟ එක. ඔව්. මේක මම හිතන්නේ හැමෝටම පැහැදිලි ඇති. මොකද මේ රෝගීන්ට එළියට බහැලා ඇවිදලා වැසිකිලි ගිහිල්ලා එහෙම ආයෙ අනිත් පැත්තට ඉන්න හැකියාවක් නැහැ ඔක්සිජන් එක එල්ලගෙන. ඔක්සිජන් එක අයින් කරපු ගමන් ඔක්සිජන් ලෙවල් එක හොඳටම ඇඟේ අඩු වෙලා හොඳටම අමාරු වෙනවා. ඉතින් ඇඳේම තමයි මේගොල්ලෝ තමන්ගේ ශරීර කෘත්‍ය කරගන්නේ. ඇඳේ ඉඳලා තමයි පිරිසිදු කිරීම කරගන්නේ. ඇඳේ ඉඳලම තමයි ඉතින් කරන්නේ. ඉතින් මේ වගේ කාර්යයක් කරනකොට මම හිතන්නේ අපි හැමෝටම මේක තේරෙන දෙයක්. මේ තමන්ගේ පෞද්ගලිකත්වය කියන එක ඒ අයටත් දැනෙනවා. ඒ අයත් කැමති නැහැ. ඒ අය ගෙදර ඉන්නකොට හොඳට බොහොම ගෞරවාන්විතව හිටපු අය මෙහෙම අමාරු වෙච්ච වෙලාවක අපේ රෝහලට ඇවිල්ලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ මානසිකත්වය කොහොමද තමන්ට ශාරීරික කෘත්‍ය වෙන තමන් ජීවිතයට දැකලා නැති කෙනෙක් ඉස්සරහා කරන්න සිද්ධ වෙනකොට ඒ දැනෙන හැඟීම කොච්චරද කියලා ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනේ. ඉතින් ඒ සඳහා ඒගොල්ලන් අවශ්‍ය ඒගොල්ලන්ව ආවරණය කිරීම සඳහා තියෙන උපකරණයක් තමයි මේ අපි දැක්කේ. ඉතින් ඕවා මේ මම හිතන්නේ එතන ඉවරයි. මේවා මේ අපේ රෝහලේ සහ විවිධ මේ දිවයින පුරා තියෙන රෝහල් වල අඩුපාඩු විදිහට තියෙනවා. මම සමස්ත ශ්‍රී ලංකාවේ රෝහල් සියලු දේම මේ අවස්ථාවේ නියෝජනය කරන්න කැමතියි. මොකද මේ හැමෝම අපේ රෝගියෝ අපි දැකලා නැති වුණාට අපේ සහෝදර ජනතාව. ඉතින් මේ හැම දිනකටම මේ කියන ප්‍රශ්නේ තියෙනවා. මේවා මේ අපි chart එකක් විදිහට දාලා ඔය මම සඳහන් කරපු දේවල්ම තමයි තියෙන්නේ අවශ්‍ය ප්‍රමාණය. මේ අපේ රෝහලට තියෙන එකක් වුණාට මේවා දැන් මේකට සවන් දෙන අය ඉන්නවනම් මේ සවන් දෙන අයගේ ළඟපාත තියෙන රෝහල් ඇති කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන ඒ අයටත් මේ අවශ්‍යතාවම තියෙනවා. ඉතින් ඒ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න ඔබලාගේ උපකරණ අපිට අවශ්‍ය වෙනවා. ඒ උපකාර රජයක් විදිහට මම හිතන්නේ බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලෝ රජය විශාල වශයෙන් මේකට මැදිහත් වෙලා කටයුතු කරනකොට ඒ වගේ උපකාරات ආවොත් අපිට මේක බොහොම සාර්ථක විදිහට කරගන්න පුළුවන්. ඉතින් මේ සෑම දෙයක්ම මම හිතන්නේ විශේෂයෙන් අද මම හිතන්නේ මේ වැඩසටහනේ පරමාර්ථය මේ රෝගය ගැන අවධානය යොමු කරන්න සහ මේ රෝගයේ ඔයගොල්ලෝ දැකපු නැති පැතිකඩක් පෙන්වන්න මම හිතනවා මට අවස්ථාව උදා වුණා කියලා මට හැකියාව ලැබුණා කියලා. ඉතින් මේ දේවල් එක්ක මේ රෝගීන් වෙනුවෙන් මොනවා හරි දෙයක් ඕගොල්ලන්ට කරන්න පුළුවන් නම් ඇත්තටම මේ අවස්ථාවේ මම හිතන්නේ ඒක ගොඩාක් වටිනවා. ඒක ආධ්‍යාත්මික වශයෙන් වුණත් මම හිතන්නේ ඇත්තටම වටින දෙයක්. තමන්ගේ කියන දේවල් තමන්ගේ තියෙන ඒ දේවල් අමතක කරලා තමන් බොහොම ශ්‍රද්ධාවෙන් යුතුව මේ කියන රෝගීන්ට බොහොම අනුකම්පාවෙන් දයාවෙන් යුතුව මෛත්‍රිය කරුණාව පෙරදරි කරගෙන මොනවා හරි උදව්වක් කරන්න පුළුවන් නම් ඇත්තටම වටිනවා. මේක දිවයින පුරාම තියෙන රෝහල් වලට අදාළයි. ඉතින් ඔයගොල්ලෝ පුළුවන් විදියට තමන්ගේ ගමේ තමන්ගේ පුදුන ගමේ ඇති මේ වගේ රෝහල් ඒවයි රෝගීන්ට උදව් උපකාර කරන්න කියලා මම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. ඉතින් බොහොම ස්තුතියි දුෂ්ට මහත්මයා මට මේ අවස්ථාව ලබා දීම ගැන. ඇත්තටම අපි ඇතන ක්‍රිස් මහත්මයාව සහ ඒ හඳුනාගත්ත අය අපිට අපේ රෝහලටත් ඇත්තටම අපිට උදව් උපකාර කරා. ඉතින් ඒක අපි බොහොම සන්තෝෂ වෙනවා. මොකද අපිට පුළුවන් වුණා ඒවා තුලින් මේ රෝගීන්ගේ කායික සහ මානසික තත්ත්වය යථා තත්ත්වයටපත් කරන්න. ඉතින් ආරාධනා කරනවා ඔබලා සියලු දෙනාටම මේ වගේ කාර්යයන් සඳහා දායක වෙන්න කියලා. ඉතින් එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. අප්‍රමාණ පින් වෛද්‍යතුමනි මේ කෙටි වේලාවක් තුළ ඔබ බොහෝ කරුණු අපි හට කියා දුන්නා. මම හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට මෙවැනි දෙයක් මාධ්‍යගත කෙරුණේ මේ සමාජ මාධ්‍ය වලින් ප්‍රචාරය වුණේ. මම හිතන්නේ මේ කරුණු දැන් ෂෙයා වෙලා වෙයි බොහෝ අයගේ අතට යයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ බොහෝ ආධාර උපකාර ලැබෙයි අපි දැනුවත් හෝ නොදැනුවත්. ඉතින් ඒ නිසා ඔබ කරපු සත්කාරය බොහොම අගය කරන මම හිතන්නේ නිවාඩු දවස ඔබට ඇති එකම මේ වෙනුවෙන් ගත කරා. ඉතින් හොඳයි ගොඩක් පිං සීල දනා හඳුනා දුන අපේ සුගත් මාන්ලියවත් ඒකම මේ අපිට මේ රූපසටහන මෙලෙස මේ පැයක් ඇතුළත මට හදලා දුන්න ඖෂධී නංගිටත්
ඒ වගේම මේ ඒ සමහරක් ද්‍රව්‍ය අපිට හොයාගන්න බැරි වුණා. ඉතාලම අමාරුන හොයාගන්න. ඉතින් බොහොම ඉක්මනින් ඒවා එංගලන්තයෙන් අපිට හොයලා දුන්න ලක්ෂ්මන් ගාල්ලගේ මල්ලි සහ ඒකම ඒ ද්‍රව්‍ය අපිට ඉක්මනින් ලංකාවට යවන්න අපිට උදව් වුණා. මම හිතන්නේ එංගලන්තේ තනත් ප්‍රතිනිය එතුමියත් එක මේ අවස්ථාව සිහි කරනවා.